හොඳයි. එහෙනම් හැමදෙනාටම සිරුවන් සරණයි. අපි මේ දැන් ආහාර පාන ගැනීමෙන් පසු මේ පින්වතුන් ධර්ම සාකච්ඡාවකට දැන් අපි සූදානම් වෙන්නේ. ඒක කලින් අපි බලමු උදේ අපි මේ හැමදෙනාටම සිහිය දියුණු කර ගැනීම සඳහා කියලා අපි වචන 10ක් එක්කාසු කරා. වචන 10ක් ලබා දුන්න හැම කෙනාටම බොහෝම පරිස්සමින් කතා කරන්නේ නැතුව සංවර වෙන්න කියලා. ඒක ඒ තුළ තමයි හැම කෙනාගේම භාවනාව දියුණු වෙන්නේ. අපි හැම වෙලාවෙම මේ තනි වෙන්න ඕනේ. ඔය වනාන්තරයට ගියන් පස්සේ තාපසවරුන්ගේ පවා සීලේ රැකෙන්නේ ගොඩක් තනි වුණාම. හොඳයි වචන 10ම ආරක්ෂා කරගත්ත අය වචන 10ම ආරක්ෂා කරගත්තා. බොහොම හොඳයි. මේක ඉතින් ප්‍රශංසනීයයි. වචන 10 කතා බහ කරන්නේ නැතුව කොහොම ලකුණක්. වචන 9ක් බේරගත්තා. හරි. වචන 8ක් ඉතුරු කරගත්තා. එක්කෙනෙක් ඉන්නවා. වචන 7ක් බේරගත්තා. නෑ. වචන 6ක් බේරගත්තා. ඉන්නවා. වචන 5ක් ඉන්නවා. වචන 4ක් බේරගත්ත අය නෑ. වචන 3ක් යන්තම් ඉදිරි කරගත්ත අය නෑ. වචන 8ක් පාවිච්චි කළා වචන 2ක් බේරගත්ත අය නෑ. එක වචනයක් ඉදිරි කරගත්ත අය නෑ. නේද? වචන 10ම නැති වෙච්ච අය ඔයි ඒක තමයි. ඔව් වචන 10ම නැති වෙලා. ඒක පාවිච්චි කරලා. මේකේ තියෙන්නේ මේ අපි කොමියුනිකේට් කරනවානේ. වුණොන්ට කතා කරනකොට අපේ හිතට හැකගන්න බැරි අපහසු වෙන අදහස් එනවා. අදහස් ගලාගෙන එනවා. ඒක තමයි ඔබේ තියෙන භයානකත්වය. මේ ඊයේ අපි මේ සූත්‍ර දේශනාවක් කෙනෙකුට කිව්වා සම්නිපතිතානං වූ භික්ඛවේ ද්වයං කරණීයං. එක්රස් වූ එකතු වුණා වූ අයට කටයුතු දෙකක් තියෙනවා කරන්න. මොකක්ද මේ කටයුතු දෙක? ධම්මීවා කතා නිකන්තුෂ්ණිම් භාවෙනේ. හරියානං තුන්හි භාව. ධම්මීවා කතා කරනවා නම් ධර්ම සාකච්ඡාවක්, ධර්ම කතාවක්. නැත්නම් හරියන් තුන්හි භාව කියලා කියන ආර්ය තුෂ්ණි භාවය. ආර්ය තුෂ්ණි භාවය කියන එකත් අපි කිව්වා. ආර්ය තුෂ්ණි භාවයට ගණන් ගන්නේ මොකද්ද? දෙවෙනි ධ්‍යානෙ. අපි නිකන් මොකක්වත් දැසු බොඩ්ඩයක් ගහනවා නෝබල් සයිලන්ස් කියලා. නේද? ඇත්තට නෝබල් සයිලන්ස් එක හොඳයි හිත සංවර කරගන්න පුළුවන් නම්. ඉතින් ඒක නිසා මේ කතා කරනකොට වෙන්නේ ඔය නිවුස් බලනකොට, ප්‍රවෘත්ති බලනකොට, නිවුස් අහනකොට ඕකින් වෙන්නේ අපි නිකාම අපේ හිතට කෙලෙස් වක් කරගන්න එක. අදහස් මේ කරුණු තුනක් ඉන්න ඉපාය. එකක් තමයි නෙක්ඛම සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය. ඔය බොහෝ ඒ වගේ ඇති වෙන්නේ දැන් අපි සංකල්ප තුන නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. අපි ගොඩාක්ම තමන්ගේ රටට කැමති මිනිස්සුනේ. රටට කැමති. ඉතින් රටට කැමති වුණාට රටේ ඉන්නේ මේ ඇවිල්ලා රටට කැමති. ඉතින් ඒ වුණාට ඉතින් අපි අහනවා නිවුස් අහනවා. බොහෝ අය නිවුස් අහනවා. එතකොට ඔය ප්‍රවෘත්ති අහනකොට ඔය සංකල්ප දෙකෙන් මොකක්ද ඇති වෙන්නේ? වැඩිපුරම ඇති වෙන්නේ ව්‍යාපාද සංකල්පය සහ විහිංසා සංකල්පය. තරහවයි
මොකක් හරි අර අයට කරන්න පුළුවන් නම් හොඳයි කියලා එහෙම එකක් තමයි එන්නේ. ඒකෙන් තමයි ව්‍යාපාද සංකා තරහයි මොකක් හරි මෙයාට කරන්නේ කොහොමද කියන එක ගැන තමයි කියන්නේ. කොහොම එනවා. ඒක නිසා ඒවා ඇවිල්ලා අපිට හානිදායකයි. හිත බේර ගන්න අමාරුයි. සමහර වෙලාවට තාපසවරු හම්බ වුණාන් පස්සේ කතාව කරන නිසා කඳුවල තනියෙන් ඉන්නේ. තනියෙන් ඉන්නේ. ඒගොල්ලෝ හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ දවස් 15කට එකයි. තාපසවරු හම්බ වෙන්නේ දවස් 15කට එකයි. නැත්තම් මාසයකට එකයි. ඒ තරමට ඒ අය එකතු වෙලා ඒ කියන්නේ තනියෙන් ඉඳගෙන තමන්ගේ කටයුතු ටික සිද්ධ කරගෙන ඒ අය මේ තපස් ජීවිතයක් ගත කරනවා. මේ වචනෙන් ගොඩක් සිද්ධ වෙනවා හානි දේවල්. ඒක නිසා තමයි කියන්නේ. ඉතින් අපිත් මෙහි කටයුතු කරනකොට වචනේ ආරක්ෂා කරගෙන කතා අඩු කරලා ගොඩාක් ඉවසීමෙන් අපේ සීලාදී ගුණ වඩා ගන්නට මහන්සි ගන්නවා. එතකොට මම ඊයේ ඊයේ අර සූත්‍ර දේශනාව කිව්වා. ඉතින් අද දවල් දානේ ලබා දුන්නේ මේ පින්වත් කිරංග ලීනගේ මහත්මයා සුමුදුනි පතිරාජේ පින්වත් දෙදෙනා දෙමව්පියන්ට සහෝදරයන්ට ආශිර්වාද කරන්න. ඉතින් අපි මේකත් කරන ගමන් ඉතින් ওই විදිහට ඒ දෙන්නගේ නමත් සිහිපත් කරලා අපි හැන්දෑවට පින් අනුමෝදන් කරමු. පොලේ මෙතන තියා කියන්නම්. ඊයාපි කොතනද නැවැත්වි? නමස්කාරය කියලා පටන් ගන්නවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් අපි මේ කතා කරන්නේ සාකච්ඡා කරන්නේ ආර්ය පරියේෂණ සූත්‍රයේ ඊයේ සාකච්ඡා කරා. ආර්ය පරියේෂණ සූත්‍රයේ කොහොමද බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට ඇමතුයි. ඒ කියන්නේ මේ සිද්ධියක් වෙනවා. ඒකට කියනවා මොකද්ද? මොන බ්‍රාහ්මණතුමාගේ රාමක කියන රාමක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයේ ඉඳගෙන තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා විශාල පිළිසකට මේ ධම් කතාව කියලා දෙන්නේ. එතකොට පරිවේෂණ ක්‍රම දෙකක් තියෙනවා කියලා කිව්වා. පරීක්ෂා කිරීම, හොයා බැලීම, හොයාගෙන යෑම ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද මේ ක්‍රම දෙක? එකක් තමයි අනාර්ය පරිවේෂණය සහ ආර්ය පරිවේෂණය. අනාර්ය පරිවේෂණය කියලා කියන්නේ මේ අනාර්ය පරිවේෂණය කියන්නේ මොකද්ද? ආර්ය නොවන එක හරියි. කරුණු 6ක් කිව්වා. අනාර්ය පරිවේෂණයේ කරුණු 6ක් තියෙනවා. ඒක තමයි අපිට තිබෙන අපේ ජීවිතය ජාතියෙන් යුක්තයි. ඒ කියන්නේ ඉපදීම ස්වභාවයෙන් යුක්තයි. එතකොට අපේ ජීවිතය දි รา යන ස්වභාවයෙන් යුක්තයි. අපේ ජීවිතය ව්‍යාධි ධර්මයෙන් ලෙඩවීමෙන් යුක්තයි. අපේ ජීවිතය මරණයට පත්වීමෙන් යුක්තයි. එතකොට තියෙනවා ජාති ධර්මයේ තිබෙනවා අපිට අයිති වෙලා, ජරා ධර්මයේ තියෙන අපිට අයිති වෙලා, ව්‍යාධි ධර්මයේ තියෙන අපිට අයිති වෙලා, මරණ ධර්මයේ තියෙන අපිට අයිති වෙලා, තව තියෙනවා ශෝක ධර්මයේ තියෙන අපිට අයිති වෙලා, අනිත් එක සංක්ලේශ. ඉතින් කෙලෙසන ගතියේ තියෙනවා අපිට අයිති වෙලා. දැන් මේ ධර්ම පහ අපේ හිතේ පටන් පාදාන්තයේ දක්වාම ඇතුළත පිටේ හැම තැන තිබිලා තියෙනවා. මේ ධර්ම ස්වභාව 6. තව ඉතින් ඕකේ යටතේ තව උඩ තියෙනවා. ඉතින් මේ මාතෘකා 6න් කතා කරාම මේ අපේ ජීවිතේ මේ ධර්මතා 6 තියෙනවා. ඉතින් අපි ඒක නිසා අපි ආර්ය නෙවෙයිනේ. මේ ධර්ම වලට යට වෙලානේ තියෙන්නේ. ඉතින් අපි හොයනකොට
බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනා කරන අපි මේ විදිහට මේ ධර්මතා ස්වභාවත්‍රි මේ ධර්මතා 6 ස්වභාව ධර්ම හැටියට අපිට අයිති අපේ තුළ තිබෙනා වූ ධර්මතා 6ක් බව දැනගෙන දැක්ගෙන ඒවා තියෙද්දිම අපි තව හොයනවා පරීක්ෂණය කරනවා මොනවද පරීක්ෂා කරගෙන යන්නේ හොයාගෙන යන්නේ ඔය එව්වම තමයි හොයාගෙන යන්නේ දැන් පවුලකට ළමෙක් වුණා. ඒ ළමෙක් ඉතින් ලබා ගැනීමට බාරහාර වෙනවා නේද? වෙදකම් කරනවා, බාරහාර වෙනවා, ප්‍රාර්ථනා කරනවා. දැන් මේ ළමයා ලැබෙනවා. ඒ ළමයා මොන ධර්ම ස්වභාවයෙන් යුක්තයි? ඒ ළමයාට ජාතිය තියෙනවා, ජරාව තියෙනවා, ව්‍යාධි, මරණ, ශෝක, අඬනවා, වැළපෙනවා, කෙලෙස් ඔක්කොම තියෙනවානේ. එතකොට තමන් හිමි කරගෙන තමන් මේ ධර්මතා 6ට යට වෙලා මේ ධර්මතා 6 සහ තවත් ධර්ම ගොඩක් යට වෙලා ආයෙත් අපි පතල අරගෙන තියෙන්නේ මොකද්ද? අර වගේම සෙට් එකක්මයි. නේද? ඊළඟට සාමාන්‍ය ලෝක මට්ටමින් බැලුවොත් එහෙම කෙනෙක් විවාහ වෙන්න යනවා. තරුණ ළමෙක් තරුණියක් හොයනවා. තරුණියක් තරුණියෙක් හොයනවා. මේ හොයන්නේ දැන් මේ තරුණයාටත් ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක, සංකලේශ සෙට් එකම තියෙනවා. ඊළා ආය දකගෙන ඉන්නේ මේ එක කරගෙන ඉන්නේ මේ අර සෙට් එකක්මයි. නේද? ඒ දැන් හොයාගෙන යන්නෙත් එහෙමනේ. නේද? දැන් ඔය තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවානේ මොකක්ද ඒකට කියන්නේ අර එක වෙබ්සයිට් තියෙනවා නේද මේ මැට්‍රිමෝනියම් මේ කියන්නේ මැරිජ් ප්‍රොපෝසල් ඒවා තියෙනවානේ ඒ ඔක්කොම ඇවිල්ලා ඒ හැම එක්කෙනාම ජාති ජරාව ව්‍යාධි මරණ ඒ ඔක්කොම සෙට් එකේ ඉල්ලුම් කරන්නේ මේ වගේ ඉතින් ඒකේ දාන්නේ මොකද්ද free of birth free of එහෙම දන්නේ free of decay free of birth free of disease free of මොකද්ද death ඒවා නැතුව qualify වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒකට වෙනුවට සාමාන්‍ය දානවා මේ මොකද්ද දුරාචාර සුරාසෝදුවෙන් තොරන් නෙව්වා තමයි දාන්නේ. සුරාසෝදුවෙන් තොර වුණාට අර මේ මොකද්ද තාවරමකට යනවා අර මොකද්ද සුරාසෝදුවෙන් තොරයි කියලා කිව්වට යනවනේ අර මේ ගේම් ගහන්න යනවා කැසිනෝ යනවා. ඒවත් එහෙම තමයි. ඔය විදිහට තමයි ඔය හොයාගෙන යෑමට කියනවා මොකද්ද? අනාර්ය සොයා යෑම. ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ බෝධිසත්වයන් වහන්සේ බුදුරජාණන් දේශනා කරන උන්වහන්සේ බුදු වෙන්න කලින් බෝධිසත්ව ස්වභාවයෙන් ඉන්නකොට කරේ මොකද්ද? ඒත් උන්වහන්සේත් හිව්වා කියන්නේ ඒවලු. පස්සේ කලකිරීමක් ඇති වෙලා තිබෙනවා. මම මොකටද මේ ಜಾති ධර්ම හොයන්නේ? ජරාවට පත් වෙන දේවල්ම හොයන්නේ? මම ජාතියක් නැති ජරාවක් ව්‍යාධියක් නැති තැනක් අනාර්ය ධර්ම හොයනවට වඩා ආර්ය ධර්මයක් හොයන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි උන්වහන්සේ අර පැවිදි වෙලා ආලාරකාලාම ගාවට ගියේ. ඒක කිව්වනේ අපි නේද? ආලාරකාලාම ගාවට ගියාට පස්සේ ආලාරකාලාම මේ යම්කිසි ධර්ම ස්වභාවයක් පුරුදු කරගෙන ගිහිල්ලා තියෙනවා. එතුමා බුදුරජාණන් බෝසත්යන් වහන්සේ ගිහිල්ලා කියනවා ඉච්ඡාමහං ආවසෝ කාලාම ඉමස්මින් ධම්ම විනේ බ්‍රහ්මචර්යයන් චරිතුම් කියලා. ඉතින් බෝසත්යන් වහන්සේට ආරංචි වෙන්න නැතෑ ඔය මේ එතුමා ඉන්න විදිය. ගිහිල්ලා බෝසත්යන් වහන්සේ කියනවා මම ඔබතුමා ළඟ ඔබතුමාගේ ඔය පුරුදු කරන සීලයේ හැසිරෙන්න ඔය ඔබතුමා පුරුදු කරන ධර්ම විනය දෙන්න මම කැමතියි.
ඔබතුමා පුරුදු කරන්නා වූ ඒ ධර්ම ක්‍රමයේ විනය ක්‍රමයේ හැසිරෙන්න මම කැමතියි. ඒ වෙලාවේදී එතුමා කියනවා විහෙරතායස්මා තාදිසු අයන් ධම්මෝ යත් විඤ්ඤූ පුරිසෝ න චිරස්සේව සකං ආචරීකං සං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරේත. මේකේ අයෝ කොච්චර එකක්ද ඇවිල්ලා මේ ධර්මයේ පුරුදු කරන්ඩ ඥානවන්ත අයට ඥානවන්ත පුරුෂයෙකුට වැඩිකල් නොගොස් මේ ධර්මය අල්ලගන්න පුළුවන්. හරියට ආචාර්යවරයාගේ මට්ටමට එන්න පුළුවන්. ආචාර්යවරයා පුරුදු කරන ඒ ධර්ම මට්ටමට එන්න පුළුවන්. ඒ ඉන්න තැනට එන්න පුළුවන්. වැඩිකල් යන්නේ නැහැ. එහෙම කිව්වට පස්සේ බෝසත්යන් වහන්සේ ඒ ටික හොඳට පුරුදු කරා. අර භාවනා ක්‍රමයක් කියලා දෙනවනේ. ඒ භාවනා ක්‍රමය පුරුදු කළා. ඒ වගේම තමයි උන්වහන්සේට වැඩි කල නොගොස්ම අර ආලාර කාලාමතුමා ඉන්න තැනටම යන්න පුළුවන්කම ලැබුණා. කියපු ගමන් වචනයක් යම්කිසි දෙයක් කියපු ගමන්ම ඒ වචනෙන් කියන දේ තේරෙනවා. ඉතින් පාරමී පිරිච්ච උත්මේකනේ ඉක්මනට හොඳට වැටහෙනවා. ඊළඟට දන්නවා කියන දේ, දකින්නවා කියන දේ යම්කිසි දෙයක් ආලාර කාලාමතුමා කියනවා නම් මට පේනවා, මට දැනෙනවා, මට දකින්නවා කියලා ඒ කියන සෑම දෙයක්ම බෝසත්යන් වහන්සේ තග්ගල හසු කරගත්තා. ඉතින් මේ ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා මෙන්න මෙහෙම. මම පස්සේ කාලෙදී උන්වහන්සේ කම්පයා කරලා බලනවා. කම්පයා කරලා බලන මෙන්න මෙහෙම. මම මේ ආලාර කාලාම තුමාගේ ධර්මය නිකන් සද්ධාවෙන් බාර ගන්න කෙනෙක් නෙවෙයි. සද්ධා මාත්‍රයකින් බාර ගන්න කෙනෙක් නෙවෙයි. මම මේ ආලාර කාලාමතුමා කියන දේ පැහැදීමෙන් අල්ලගෙන ඉන්නවනේ. ඒක සමහර අයගේ තියෙන ඒ කියන දේ තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. ඒ වුණාට ඒකට හරි ප්‍රසාදයක් තියෙනවා. ඒ පැහැදීමෙන් අල්ලගෙන ඉන්නවා. ඒ කියන ගැඹුරාර්ථය තේරෙන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේ කියන මට මේ සද්ධාවක් මුල් කරගෙන නෙවෙයි මම මෙයාගේ මේ ටික අල්ලගෙන ඉන්නේ. මේ පුරුදු කරලා තියෙනවා. මට ආලාර කාලාමට ශ්‍රද්ධාවක් තියෙනවා. මට ශ්‍රද්ධාවක් තියෙනවා. ආලාර කාලාමට තියෙනවා මේ වීර්යය. මටත් වීර්යයක් තියෙනවා. ආලාර කාලාමතුමාට සිහිය තියෙනවා. මට සිහියක් තියෙනවා. ආලාර කාලාමතුමාට තියෙනවා සමාධි ගුණයක්. මටත් ඒ සමාධි ගුණය තියෙනවා. ආලාර කාලාමතුමාට තියෙනවා ඒකට සම්බන්ධ ප්‍රඥා ගුණය. මටත් ඒ ප්‍රඥා ගුණය තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්නටම හරි හරියට තියෙනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට උන්වහන්සේ එතනින් අයින් වෙලා යනවා. ඇයි? ඔච්චරයි තියෙන්නේ. ওই ටික තමයි තියෙන්නේ. එතනින් එහාට ගන්න දෙයක්, එතනින් එහාට හුරු කරන්න දෙයක්, එතනින් එහාට හසුරවන්න දෙයක් නෑ. ඊළඟට තමයි යන්නේ උද්දකරාම පුත්තුමා ගාවට. එතන ගිහිල්ලත් ඒ විදිහට ඒත් කරේ එකයි. මේ මොනවද කියලා දුන්නේ? ආලාර කාලාමතුමා කොච්චර කියලා දුන්නාද? ආලාර කාලාමතුමා කියලා දුන්නා රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 3යි. රූපාවචර ධාන 4ක් කියලා දුන්නා. ඒ තමයි ප්‍රථම ධානයේ, ဒုတိ ය ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානයේ ඒ ටික අරගෙන ඒක පදනම් කරගෙන ආකාසානං ඡායතනේ, විඥානං ඡායතනේ, ආකින්චං ඡායතනේ. ඔය තුන කියලා දුන්නා. එයාට නේව සංඥා නා සංඥායතන නැහැ. එයාට තියෙන්නේ ධාන සමාපatti 7යි. ඔය තමයි ආලාර කාලාමතුමාගෙන් ගත්ත ටික. ඊට පස්සේ ගියා උද්දකරාම පුතුමා. අර විදිහටම එතුමාගෙන් ගත්තා. ඒ තාපසතුමාගෙන් ගත්තා. තව එකක්. එතුමා පුරුදු කරලා තිබුණා සමාපatti 8ක්. ඒකට කියනවා ඒකේ තියෙන අතිරේකය මොකද්ද? නේව සංඥා නා සංඥායත. ඉතින් මේ දෙකේම උන්වහන්සේ හොයපු දේ හම්බ වුණේ නැහැ.
මේ විදිහට ගිහිල්ලා මේ දෙන්නගෙන්ම අයින් වෙලා මේකත් ධර්මයක් නෙවෙයි කියලා හිතාගෙන තේරිලා උන්වහන්සේ මේ වැඩම කරා මගධ රාජ්‍යයේ පිළිවෙලින් ගිහිල්ලා මගධ රාජ්‍යයේ කොහෙටද ගියේ? උරුවෙලාවට ගියා. උරුවෙලාවේ මේ ලස්සන උරුවෙලාව කියලා කියන එක ඉන්දියාවට ගිහිල්ලා තියෙනවනේ. මේ ඉන්දියාවට ගිහිල්ලා තියෙන අර මේ මිනිස්සු කියන අර මතිමතාන්තරනේ ලංකාවේ නෙවෙයි ආ. ඒක දැනට තියෙන භූගෝලීය වශයෙන් තිබෙන ඉන්දියා මහද්වීපයේ ටිකක් මැද හරිය ඉක්මවාගෙන යනකොට ඊස්ට් එකට ටිකක් බර වෙන්න නැගෙනහිර පැත්තට ටිකක් බර වෙන්න තිබෙන බිහාර ප්‍රාන්තය. ඒ පැත්තේ තියෙනවා නේරංජරා ගඟ. නේරංජරා ගඟ ඇවිල්ලා ගලාගෙන ඇවිල්ලා එක තැනකදී දෙකට බෙදෙනවා. දෙකට බෙදිලා දෙපැත්තින් ගඟ ගලාගෙන යනවා මැද කොටසක් ඉතුරු වෙනවා. ඒකට කියනවා ඉංග්‍රීසියෙන් වචනයක්. ඩෙල්ටා එක කියනවනේ. ඔව්. ඒ ඩෙල්ටා පැසේජ් එකක් තියෙනවා. ඒ ගියාට පස්සේ මේ පින්වතුන් ගියා නම් දැක බලා ගන්න පුළුවන් අර බුද්ධගයා මහන්තා මාලිගාව පැත්තෙන් බැස්සම ඊට පස්සේ නේරංජනා ගංගාව අර සුදු වැලි තලාවේ මහා පුළුල් මහා බොහොම පළල් වැලි තලාවක් තියෙන. ඒ ගඟේ හරහට ඇවිදගෙන වතුර යන කාලයට ගඟ දෙගොඩ තලා යනවා. ඒ වගේම වතුර නැති කාලයට එක පැත්තකින් ටිකක් වතුර යනවා. අනිත් පැත්තේ වැලි තලාවක් තමයි තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ඒ පැත්තට තමයි වැඩම කරේ. මේ උරුවෙලාවට ඇවිල්ලා සේනානිගම තියෙනවනේ අර නේරංජනා ගඟ තරණය කරලා ඇදගෙන යනකොට අර ඒකට තියෙනවා මේ සේනානිගම. සේනානිගම තියෙනවනේ ඒකේ තියෙනවා මේ පොඩි ගොඩැලි ටිකක් තියෙනවා. කුඹුරු යායක් තියෙන්නේ ගොඩැලි ටිකක් තියෙනවා. ඒ සේනානිගමේ මේ එක පැත්තක සේනානිගම අනිත් පැත්තේ තියෙනවා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ. තියෙන පැත්ත. ඉතින් අර සුජාතාවගේ කිරිපිඩු පූජාවක් එහෙම තිබුණේ ඒ සේනානිගමේ ළඟම තිබෙන තැනක. ඉතින් මේ සේනානිගම ඒ උරුවෙලාව මේ ඒ සේනානිගමේ වසන්ත උරුවෙලාව වසන්ත හේතුව උන්වහන්සේ දේශනා කරනවා යේන උරුවෙලා සේනානිගම් තදවසරි. තත්ත අද්දසං රමණීයං භූමි භාගං පාසාදිකංච වනසණ්ඩං නදින්ච සන්දන්තිං සේතකං සුපතිත්තං රමණීයං සමන්තාච ගෝචරගාමං තස්සමයියං භික්කවේ ඒතද හොසි. මෙන්න මෙහෙම උන්වහන්සේ හිතිච්ච දෙයක් කියන වටපිටාව බලනකොට දැන් ගුරු වේලාවට ඇවිල්ලා වටපිටාව බලනකොට මේ සේනානිගමනේ සේනානි කියලා කියන්නේ සේන අර අර්ථ දෙකක් තිබෙනවා. ඉස්සර සේනාවක් නැවතුලා ඉඳලා තිබෙනවා කියලා කියනවා. අනිත් එක තමයි මේ ඔය සුජාතාවගේ තාත්තා ඇවිල්ලා සේනානි කියන ගම් ප්‍රධානී. ඒ නිසා එතුමාගේ නමින් තියෙන නිසා ඒකට කියනවා සේනානි ගම කියලා. ඉතින් ඒ ගමේ වාසය කරන්න හේතුව කැලේටත් ළඟයි. කැලේ වාසය කරනකොට ගමට එන්නත් ලේසි. ගමට ආවන් පස්සේ මොන හරි ටිකක් ආහාර පාන ටිකක් හොයාගන්න පුළුවන්. ඒක නිසා ගමට දුරත් නැහැ, ළඟත් නැහැ, ලස්සන මෙන්න මේ විදිහ කියනවා. තත්ත අද්දසං රමණීයං භූමි භාගං. මමට පෙරුණා ලස්සන මේ ප්‍රදේශයක්, භූමි ප්‍රදේශයක්, ලස්සන භූමි ප්‍රදේශයක් දැක්කා. රමණීයං භූමි භාගං. පාසාදිකංච වනසණ්ඩං. ඒ වගේම ලස්සන මේ කැලෑ ප්‍රදේශයක්, වනයක්. ලස්සන වනයක්. නදින්ච සන්දන්තින් ගංගාවක් ගලාගෙන යනවා. නදින්ච සන්දන්තින් ගංගාවක් ගලාගෙන යනවා. සේතකං සුපතිත්තං රමණීයං. ලස්සන සුදු වැලි තිබෙන්නා වූ සුදු වැලි තීරයක් තිබෙන්නා වූ තැනක්
ඉතින් සමන්තාච ගෝචර ගමන්. ඒ ළඟපාත තියෙනවා ගොදුරු ගමක්. ලස්සනයි. ඉතින් මේ ටික කැලේකුත් තියෙනවා ලස්සනයි. ඊළඟට ගංගාවක් තියෙනවා ඉතාමත්ම හොඳයි. භූමි භාගයේ ප්‍රදේශයත් හරි රමණීයයි. ඊට පස්සේ කියනවා සස්සමයන් භික්කවේ ඒතදෝස මට මෙන්න මෙහෙම කල්පනාවක් ඇති වුණා හිතුණා. ඉතින් මෙහෙමනේ. දැන් මේ පින්වතුන් යනවනේ ගෙවල් හොයන්න. නේද? ගෙවල් හොයන්න යනකොට හිතනවා මේ පාර හොඳයි. වටපිටාව බලනවා. කොහොමද කැලෑ ප්‍රදේශයක් තියෙනවා නම් ගස් කොළන් ටිකක් තිබෙනවා නම් ඒ වගේම සුපර් මාකට් එකක් තියෙනවා. ඔහොම බලනවා නේද? ඒකට මිනිස්සුන්ට ඇති වෙන හිත තමයි මගේ ගිහි ජීවිතේට අවශ්‍ය කරන දේවල් ළඟපාතින් හොයාගෙන කියාගෙන කරදරයක් නැතුව ඉන්න පුළුවන් ප්‍රදේශයක් කියලා තමයි දැන් ගිහි පින්වතුන් ගිහි කෙනෙක් ඒ ගයක් හොයන්නේ. සමහරු හිතනවා නගරේ කරදරයි කලබගෑනි වැඩි ඒක නිසා ටිකක් අයින් වෙන්න ඕන කියලා. අයින් වෙනවා කියලා කර දුරට යන්නේ නැහැ. ටිකක් ටවුන්ෂිප් මේ ටිකක් ළඟ තියෙන්න ඕනේ. එහෙම තියෙනවනේ. හැබැයි තාපසයෙක් හොයන්නේ එහෙම නෙවෙයි. ඔය ගිහි කෙනෙක් හොයන විදිහ. තාපසයෙක් හොයන්නේ එහෙම නෙවෙයි. තාපසයෙක් හොයන්නේ සාන්ත පරිසරයක්. ශබ්ද බද්ද නැති. ඒ වගේම Tamanට පීඩාවක් නැති ඉතා එක්මනින් ආහාර ටිකක් හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේ ගමට එන්න පුළුවන්. ඉතින් ඒ පළාත දැක්කන් පස්සේ කැලෑ ප්‍රදේශයක් තිබෙනවා, ගංගාවකුත් ගලාගෙන යනවා, වතුර ටිකක් තියෙනවා. ඊළඟට මේ සුදු වැලි තලාව නිස්කලංකයි, ගමත් ළඟයි මේ විදිහට හිතෙනවා. රමණීයෝ වත භූමි භාගෝ පාසාදිකෝච වනසණ්ඩු නදීච සන්දතේ සේතකා සුපරිත රමණීය සමන්තාච ගෝචර ගම ළඟපාත ගමකුත් තිබෙනවා. අලංවත ඉදන් කුල පුත්තස්ස ප්‍රධානත්තිකස්ස ප්‍රධානායති. ඒ වගේම මහන්සි වෙලා වන භාවනා කරන්නා වූ කුල පුත්‍රයෙකුට ඒ වීරිය දරන්ට හොඳම තැනක් මෙතන. සෝකෝහං භික්කවේ තත්තේ විනිසීදින් අලමිදම් ප්‍රධානායති. මෙතන මට භාවනා කරන්නට හොඳයි, වීරිය දරන්නට පුළුවන්, වීරිය දරන්නට සුදුසුයි කියලා හිතාගෙන මම එතන නැවතුණා. ඒ කියන්නේ සුජාතාගමේ නෙවෙයි. ඔය කියන්නේ මොකද්ද? අර මේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ තියෙන ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟ. දැන් මේක කෙටියෙන් කියනවා යෝකෝ හම් භික්කවේ අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මේ ආදීනවං විදිත්තා. දැන් හොඳට හිතන්න මේ හැම එක්කෙනාගේම ජීවිතයේ තියෙනවනේ තාම ඉපදීම නැති කරලා නැහැ නේද? උප්පත්තිය කියන එක තියෙනවනේ හැම එක්කෙනාගේ. ලෙඩ වෙන එකක් තියෙනවනේ. දි รา යන එක තියෙනවනේ. වයසට යන එක, දි รา යන එක, මහාන වෙන ගතිය තියෙනවා. ඉතින් මෙහෙම තියෙද්දී මේක එපා වෙන්නේ නැහැ. මෙහෙම තියෙද්දී මේක එපා වෙන්නේ නැහැ. මේක එපා වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේක එපා වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේකේ තිබෙනා වූ අඩුපාඩු බලන්න ඕනේ. ආධිනව කියලා කියන්නේ මොනවද? මේකේ තිබෙන වැරදි, මේකේ තියෙන අඩුපාඩු, මේකේ තියෙන නරක ස්වභාවය, මේකේ තියෙන දුක්ඛ ස්වභාවය, කටුක ස්වභාවය බලන්න ඕනේ. අපි බලන්නේ නැත්තේ ඔන්න ඔය ටිකයි. අපි බලන්නේ නැත්තේ මේක බලන්නේ අපි හැම වෙලෙම ජාතිය තියෙද්දි ජාතිය හංගගෙන අමතක කරලා ඉඳන යන්නේ. ජරාව තියෙද්දි ජරාව හංගගෙන ඉන්නවා. දි รา යෑම හංගන එකනේ කරන්නේ. ව්‍යාධිය තියෙද්දි ව්‍යාධිය හංගගෙන ඉන්න කරන්නේ වැඩ කටයුතු කරන්නේ. ඒකේ ආදීනව බලන්නේ හංගනවා. අනිත් එක මරණයේ තියෙද්දි මරණය අමතක කරලා පැත්තකට දාලා කටයුතු කරන්නේ. ශෝකයේ තියෙද්දි ශෝකය හංගගෙන ඉන්නයි කටයුතු කරන්නේ. කෙලස් තියෙද්දි කෙලස් මකාගෙන හංගගෙන ඉන්න තමයි වැඩේ කරන්නේ. අපි ආදීනව බලන්නේ. ජාතිය තියෙද්දි ජාතිය හංගන්නේ කොහොමද අපි? සාමාන්‍යයෙන් අමතක කරනවා.
ඔන්න ඒ ජාතිය කියන එක අමතක කිරීම සඳහා තමයි උපන් දිනයක් අපි සිහිපත් කරන්නේ. උපන් දිනේ සිහිපත් කරන්නේ ජාතිය කියන එක ඒක දුකක් නේ කියලානේ කියන්නේ. ඉතින් ඒක නිසා ඒකට ගාන මොකද අප්පෝ මා හෙන පත කේක් එකක් කපලා නේද? කේක් එකක් කවලා අනිත් අයට කවවලා ව්‍යාධි වැඩි කරනවා. සීනියම. හංගන එකනේ කරන්නේ. උපන් දිනේ කියන එක දැන් අත් වශයෙන්ම ළමයින්ට එහෙම හරියට එක සමරන්න හරිය හැඟීමක් ඇති වෙනවා. හැඟීමක් ඇති වෙන්නේ ඉපදීම කියන එක භයානකයි කියලා හිතන්නේ නැහැ. ඒ වෙනුවට ඒකට වෙන පින්තූරයක් දානවා. අනිත් එක තමයි මේ තව එකක් තියෙනවා. ඔය ටොපිය කාලා දාන්න ඉක්මනට. හරබඩ ගාලා සද්දයයි. මේ අනිත් එක තමයි ජාතිය, අනිත් එක ජරා. දිරාය, වෙනස් වීම, කෙස් පැහිම, අපාට වීම. ඉතින් ඒකටත් අපි කරන්නේ ඒකනේ. ඒකටත් කරන්නේ මොකද්ද? කොණ්ඩේ පාට කරනවා. ඒ වගේම නිකන් අර හැමේ මුරුදු වෙන්න ගාන ජාති තියෙනවා. ඒ වගේ ජරාව හංග ඒක පේන්නවත් තියන්න හොඳ නැහැ. ඒ ජරාව පේන්නවත් තියන්න හොඳ නැහැ. අපි හැම වෙලෙම හංගනවා. හංගලා නිකන් අර පොස් ලුක් එකක්. හරිදන්නේ නැහැ වචනේ. අන්න එහෙම එකක් තමයි අපි හදාගන්න. ඒ කියන්නේ ආදීනව බලන්නේ නැහැ. මේ මරණයකට වුණත් අන්දනකොට අන්දන්නේ ඒ වගේ බොහොම පොෂ් එකකට තමයි අන්දන්නේ. ඒකට ඒ මරණයට ඇවිල්ලා බලන එක්කෙනාට වුණත් මැරෙන්න හිතෙන එක. තමයි ඒක හදන්නේ. ලස්සනයි. නම් හිනහා වුණා වගේ සිනහමසු මුහුණින් ඉන්නවා. එහෙම කියනවනේ. බැරිලා. සිනහමසු මුහුණින් හිටියයි එහෙම කියනවා. දැන් මේ ජරාව කියන එක හංගන එකනේ කරන්නේ. ඊළඟට ව්‍යාධිය කියන එකත් අපි හංගනවා. ඒකට ක්‍රම කීපයක් තියෙනවා. ව්‍යාධිය කියන එක හංගන බරපතල රෝග කියන්නේ මට එක දවසක් මට ඕන වුණා මේ HIV හැදිච්ච එක්කෙනෙක් එක්ක කතා කරන්න. බොහොම අවුරුදු 2000 දී. මට ইনফরমේෂන් ටිකක් වනකට HIV රෝගියෙකුගේ මානසිකත්වය කොහොමද කියලා තේරුම් ගන්න මට ඕනකම තිබුණා. මම ඊට පස්සේ HIV හැදිච්ච අයට ට්‍රීට් කරන තැනක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඒකට කතා කරා. ඒක බාරව කටයුතු කරේ මේ ප්‍රීස්ලා හිටියා සහ ડોක්ටර්ස්ලා හිටියා. ඒක නිකන් හෝම් එකක් වගේ ආයතනයක්. ඒකේ ඉන්නේ ඒගොල්ලෝ. කතා කරාන් පස්සේ මූලස්ථාන කතා කරා. ඉතින් මම කිව්වන් පස්සේ හොඳට මිත්‍ර සීලියව කතා කරා. ඊට පස්සේ මේ මම හඳුන්වා දුන්නා මම මේ වගේ කෙනෙක් ස්වාමීන් වහන්සේ නම මට කෙනෙක් කතා කරන්න තියා විස්තර ටිකක් දැනගන්න කැමති මේ පේෂන්ට්ස් ලාගේ. එයා කතා කරා. හැබැයි ඒත් මං ඇහුවා එයා විස්තර කියනවා. ඒ වුණාට අර ඩිරෙක්ට් දෙන්නේ නැහැ. ඊට පස්සේ මං ඇහුවා එතන මට ලෙඩික්ට කතා කරන්න පුළුවන් නම් හොඳයි. එනත්තම් මට එන්න පුළුවන් මේ හමු වෙන්න මට කියන්න පුළුවන්ද මේ මෙහෙම පේෂන්ට්ස්ලා ඉන්නවද කියලා. ඒ කිව්වේ ඒකට උත්තර දෙන්න බෑ කිව්වා. මට ඒකට උත්තරයක් දෙන්න බෑ කිව්වා. නෑ කිව්වෙත් නෑ. ඉන්නවා කිව්වෙත් නෑ. කිව්වේ මොකද්ද? මට ඒකට උත්තරයක් දෙන්න බෑ කිව්වා. කියන්නේ ඒක හැංගුවා. ඊළඟට කැන්සර් හැදිච්ච එක්කෙනෙක්
ඒක කියන්නේ නැහැ. ඒක කියන්නේ හංගගෙන ඉන්නවා. අනිත් එක තමයි දැන් අපිට ව්‍යාධිය තිබුණාම ව්‍යාධියක් ලෙඩක් දුවක් තිබුණාන් පස්සේ ඒ සමහර වෙලාවට සමේ රෝග තියෙනවා. ඒ සමේ රෝග ඇඳුමකින් වහගන්න. ඒක පෙන්වන්නට කැමති නැහැ. ඇතුළාන්ත රෝග තියෙනවා. රෝගේ තිබුණත් රෝගේ නැති හැටියකට අඟවනවා. සමහර රෝග තියෙනවා කියන්නේ නැහැ. සාමාන්‍ය බයක් නැතුව කියන රෝග දෙක තුනක් තියෙනවා. හෙම්බිරිසාවයි උණයි හෙඩෙක්. උණ හෙම්බිරිසාවයි උණයි හෙම්බිරිසාවයි දැන් කියන්නේ කොරෝනා හැදුණා කියන්නේ හැම වෙලෙම හංගගෙන තමයි ඉන්නේ. අපි ඒක හැටියක් අපි જાතියෙන් යුක්තයි જાතිය හංගගෙන අමතක කරලා වැඩ කරනවා. දි รา යෑමෙන් යුක්තයි ඒ දි รา යෑම හංගගෙන වැඩ කරනවා. ඒ වගේ ව්‍යාධියෙන් යුක්තයි ව්‍යාධිය හංගගෙන ලෙඩ ඒ කියන්නේ දොස්තර මහත්තයාට විතරයි. දොස්තර මහත්තයාට නැත්තම් වැඩේ සවුත් වෙනවනේ කියන්නේ නැති විදිහට දොස්තර මහත්තයාට කියනවා. ඊළඟට මරණය ඒත් එහෙමයි. මරණයේදී සමහර අය මැරෙන එක කාටවත් කියන්නේ නැහැ. දැනගන්නවටත් අකමැති. අනිත් එක තමයි මරණය කියන වචනය කියන්නේ නැතුව වෙන එකක් පාවිච්චි කරනවා. අපි කියන්නේ මොකද්ද? නැති වුණා කියලා. නැති වුණා කියලා කියනවා. මරුණා කියලා කියන්නේ නැති වෙනවා අභාවයටපත් වුණා. එහෙම කියනවා නේද? ලොස් කියලා කියනවා, පාස් අවේ කියලා කියනවා. පාස් කියලා කියනවා. he pass. ඒ වචනේවත් කියන්නේ. ඒකත් හරි අමාරු. නමුත් ක්‍රියාවෙන් සිද්ධියෙන් වලකින්න බෑ. නමුත් වචනකින් හරි ඒක මේ කල් දාන්න සමහරලාට කියන්නේ නැහැ. අනිත් එක තමයි ශෝකයක් තිබුණත් Tamante හිතේ වේදනාවක් නැති හැටි ඉන්නේ. ඒක අර කවුන්සලින් හරි මොකක් හරි කියලා නිකන් ලුක් එක ඇතුලේ තිබෙන වේදනාව හංගගෙන තමයි ඉන්නේ. කෙලෙස් පිරීලා තියෙනවා. කෙලෙස් හොඳට පිරීලා ඉතිරෙන්න තියෙනවා. ඉන්නේ තාපසිය වගේ. එහෙමනේ. ඔය හංගගෙන නෙවෙයි අපි ඉන්නේ. ඔය හැම එකක්ම යට කරගෙන හංගගෙන තමයි ඉන්නේ. ඉතින් මේ ඒ වෙන්නේ ආදීනව බලන්නේ. ಜಾති ආදීනවේ, දි รา යෑමේ ආදීනවේ, මේකට තියෙන ලෙඩවීමේ භයානකත්වය ආදීනවේ බලන්න. මරණයටපත් වීමේ ආදීනව. දැන් ඔය මේ සත්තු දිහා බැලුවම සත්තු වුණෝම් දැන් ඔය සමහර කුරුල්ලෝ ඉන්නවා ආශ්‍රය පණුව එහෙම අදගෙන කාලා යනවා. ඇත්තට බලන්න මොකක් හෝ වේවා කර්මයකින් ගිහිලා පණුවෙක් වුණා නම් අපි විනාශයි. එතකොට හැම වෙලේම වෙනත් සතෙකුගේ ගොදුරක් වෙනවා. වෙනත් සතුගේ ගොදුරක් බවට පත් වෙනවා. පණුව කියන જાතිය පුරා භූමියෙන් කන සත්තු ගොඩාක් ඉන්නවා. කුකුල්ලුද මේ ඔය තලගොයි ඊළඟට කබරගොයි සර්පයෝ හැම එක්කිනාම ඔය සත්තු කනවා. කුඩා වෙන්න කනවා. ඒක නිසා කවදාකවත්ම ඒ වගේ සත්‍යයකටපත් වුණොත් එහෙම සංසාරේ එතන හිර වෙනවා. හිර වෙල්ලක් පුදුම විදිහට. මහා මොහොතේ ඉන්න ඔය පුංචි සත්තු ලොකු එක්කිනාගේ ගොදුර. මධ්‍යම එක්කිනාගේ ගොදුර. ඒ හා සමාන එක්කිනාගේ ගොදුර. එහෙමනේ. මේ එක දවසක් මම දැක්කා මේ පොඩි නිකන් පරවියෙක් වගේ පරවියට වඩා පොඩ්ඩක් ලොකු සතෙක්. එයා උකුස්සෙක් වගේ.
ආවා හාවෙක් අල්ලගත්තා ලොකු හාවෙක්. හාවෙක් අල්ල හෙට මෙහෙට හොල්ලලා හිතා ගන්නත් බෑ මූ අර හාව ගිල්ලනේ. හිතා ගන්න බෑ හාව ගිල්ල. ඈ? කුරුල්ලේ. අර හාව ගිල්ල. ආවට කුඩාද? හාව නෑ. ඒ සතා හාව ලොකුවට හිටියේ. එහෙට මෙහෙට හොල්ලලා ඊට පස්සේ අර මේ නිකන් මිරිකිලා ගියා. බලන්න හිතා ගන්න බෑනේ. ඒ වගේ තව එකක් තියෙනවා. අපි හිතුවට මේ තව එකක් තිබෙනවා. මම කියන්නේ මේ සසර දුක දැනෙන දේවල්. අපි ආදීනව බලන්නේ අපේ ජීවිතේ. අපි නැවත උපදින්න මේ ඉන්නේ පතන්නේ. ඔයා ඔහෙන් පතන්න මම මෙහෙන් පතන්න. ඉතින් එහෙමනේ යන්නේ. දැන් මේක ඒක නිසා මේ උපදිනවා කියන එකේ කලකිරෙන්නේ නැහැ. ඒක නිසා ආයෙත් යනවා කියලා කියන කොතනට හරි බැඳින්න යනවා කියලා කියන්නේ මොකද්ද? අපි දුකක්මයි ප්‍රාර්ථනා කරන්නේ. දුකක්මයි අපි ඉල්ලුම් කරන්නේ. දුකක්මයි ලං කරගන්න යන්නේ. මේ කොකෙක් කොක්කු වර්ගයට අයිති කොකෙක් පාන් කෑල්ලක් අරගෙන යනවා. පාන් පෙත්තක් අරගෙන ගිහිල්ලා වතුරට දානවා. මේක ඉමේජිනරි. හිතන්න. කොකෙක් පාන් පෙත්තක් අරගෙන ගිහිල්ලා වතුරට දානවා. එතකොට අතට දා ආය ගන්නවා. ඇයි ඒක ඛණ්ඩ එතකොට අර හයිය වුණාන් පස්සේ ගිල ගන්න අමාරුයිනේ. දැන් ඕක තමයි මම බලාගෙන ඉන්නේ. දැන් ඔය කොකා ඒක දැම්මා ඊට පස්සේ ඒක ඛණ්ඩ මාළු වෙන්න බෑ. ආය ගත්තා. අර ඒක තෙමා ගන්න බෑ මාළුව ඛණ්ඩ එනවා ඒක. ඊට පස්සේ මොකද ආය ගත්තා. ඊට පස්සේ ආයෙ ටිකක් දැම්මා. ආයෙත් මාළුව කණ්ඩ එනවා. ඔහොම වෙලා ඊට පස්සේ ගොඩ පැත්තට ගියා යා. ඉතින් මාළුව යනවනේ වැදට ගියාම ඊට පස්සේ ගොඩ පැත්තට ගිහිල්ලා ටිකක් එතෙන්දත් දාලා අර පාන් කෑල්ල දැම්මම පාන් කෑල්ල දෙකට කැල්ලා ගියා. ඊට තව කෑල්ලක් ඉතුරු වුණා. මාළුව ගත්තා ඒ කෑල්ලක්. ඊට පස්සේ ගාලා යනකොට අර එතෙන්ද ඒ කෑල්ලක් කන්න මාළුවෙක් ආවා. ඊට පස්සේ මොකද කරේ මෙයා පාන් කාලයක් කරනවා නේද? මේක හිතන්න පුළුවන්. මෙහෙම වෙනවා කියලා. ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඔය YouTube එකේ තියෙන එකක් කොහොමද? ඉන්ටර්නෙට් එකේ මන්නේ හයිලා මානව කවණ කොකුත් තියෙනවා. එහෙමත් තියෙනවා. ඇත්තට බලන්න ඒ තිරිසන් සත්‍යය වුණත් ඒ කරන දේ අපි එහෙම වුණා නම් අපි මේ මාළුවා වුණා නම් අපි රැවටෙනවනේ අහු වෙනවනේ. ඒ නිසා යම්කිසි තැනක අපි පතන්නේ හිතන්නේ අපිට නැවත ඕන කියලා ජීවිතයක් ඉල්ලුම් කරන්නේ ජාතියෙන් යුක්ත වෙච්ච, තිරායමෙන් යුක්ත වෙච්ච, ලෙඩවීමෙන් යුක්ත වෙච්ච, මරණයෙන් යුක්ත වෙච්ච, අඬන්ට වැළපෙන්න හේතු වෙන කෙලෙස් සහගත ජීවිතයක් තමයි අපි ඉල්ලුම් කරන්නේ. එතනින් එහාට මොකක්වත් අපිට හම්බෙන්නේ නැහැ. ඇයි අපි කලකිරෙන්නේ නැත්තේ ඒකේ? ආදීනව බලන්නේ නැති නිසා. බෝධිසත්වයන් වහන්සේ මේ විදිහට කියනවා ජාති ධම්මෝ සමානෝ අත්තනා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මේ ආදීනවං විදිත්තා. ඔන්න ඉපදීම කියන එකේ ආදීනව මම දැලුවා. ඊළඟට අජාතං අනුත්තරං යෝගක්ඛේමං ඉපදීමක් නැති උත්තරීතර වූ ඒ වගේම ශේමයක් ඇති නිදහසක් ඇති නිර්වාණය හොයනවා. ඉතින් ජාතියක් මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඉපදීමක් තියෙනවා නම් ඉපදීමක් නැති තැනක් තියෙනවා. ජරාවක් තිබෙනවා නම් දි รา යාමක් නැති තැනක් තියෙනවා.
ලෙඩවීමක් තියෙනවා නම් ලෙඩවීමක් නැති තැනක් තියෙනවා. මරණයක් තියෙනවා නම් මරණයක් නැති තැනක් තියෙනවා. ওই විදිහට තමයි උන්වහන්සේ ඔක උපකල්පනය කරලා ඉස්සෙල්ලා හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ තමයි එතෙන්ට ලං වෙන්න ධර්මයේ පුරුදු කරේ. ඔය විදිහට ආදීනව බැලුවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ රූපය ගැන අපි කිව්වනේ චිත්ත, චෛතසික, ඊට පස්සේ රූප, ඊට පස්සේ ජීවිතයේ අවස්ථාවන්, මේ පළවෙනි අවස්ථාව, මධ්‍යම අවස්ථාව, අවසාන අවස්ථාව, ජීවිතයේ අවස්ථා තුනක්. ඊට පස්සේ දශක වශයෙන් පළවෙනි 10, දෙවෙනි 10, තුන්වෙනි 10 ওই විදිහට දශක වශයෙන් කියලා තියෙනවා. ඊළඟට මේ ජීවිතයේ ලෙඩවීම ආදී දේවල් අර ගිරිමානන්ද සූත්‍රයේ දෙනවා බහු දුක්ඛෝ අයං කාය බහුවාදීනව ගොඩාක් මේ ජීවිතයේ දුක් ආදීනව තියෙනවා. ලෙඩ ඇත්තටම ওই ස්පිරිතාලේ තියෙන්නේ හොඳ මිනිසුන්ට නෙවෙයි නේද? හොඳ මිනිස්සු ඉන්නවා නම් දොස්තරලයි නර්සස්ලයි හොඳ සහ ඒකේ අයිතිකාරය. ඒත් ඉතින් ඒකේට යටයි ඔය ස්පිරිතාලේ තියෙන්නේම ලෙඩුන්ටමනේ. ඔය ලොකු ස්ථාන තියෙන්නේ ලෙඩුන්. එහෙන් යන්තම් తాවකාලිකව අස්වැසිල්ලක් හැදිච්චාත් වෙනවා නැත්නම් එහෙම ගියාත් ගොඩක් වෙනවා. නේ. ඉතින් ඒ වගේ මේකේ අපි ආදීනව බලනවා අඩුයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේක එපා වෙන්න නම් ආදීනව බලන්න ඕනේ. ආදීනව මටත් කවුරු හරි අඬනවා දැක්කොත් එහෙම මොකද කරන්න ඕනේ? කවුරු හරි අඬනවා දැක්කොත් මොකද්ද අපි කරන්න ඕනන්නේ නුවණින්? ටිෂු එකක් දෙන එක නෙවෙයි. අපි කරන්න ඕනේ මටත් කවදා හරි දවසක මේ ඇඬීම සිද්ධ වෙනවා. ඒක නිසා මේ ජීවිතේ දුක්ඛදායකයි කියලා මානසිකාරය කරන්න ඕනේ. නුවණින්. ඉතින් ඔය විදිහට මේ බුදුරජාණන් වහන්සේ විපස්සනාවෙන් මේ ජීවිතේ මෙනෙහි කරලා ඊළඟට උන්වහන්සේ නිර්වාණ ධාතුව නිබ්බාණං අජ්ජගමං යෝගක්ඛේමං නිබ්බාණං අජ්ජගමං මම ඒ උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. ඔය තමයි ආර්ය පරිශ්‍රණය. අර කිව්වේ මොනවද ඉස්සෙල්ලා? අනාර්ය පරිශ්‍රණය. අනාර්ය හොයා යෑම. ආර්ය පරිශ්‍රණය තමයි මේ. ඥානංච පනමේ දස්සනං උදපාදි. ඒ කියන්නේ නිර්වාණ ධාතුව දකින නුවණට කියනවා ඥාන දර්ශනය කියලා. ඥාන දර්ශනය කියලා කියන්නේ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නා වූ ඥානයට කියනවා ඥාන දර්ශනය. ඒ නුවණ ඇති වුණාට පස්සේ එතන විමුක්තියක් හැදෙනවා. ඒකට මෙන්න මේව කියනවා අකුප්පා මේ විමුක්තිය. මට හම්බ වෙච්ච විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ. වෙනසකටපත් වෙන්නේ නැහැ. අකෝප්‍ය වෙන්නේ නැහැ. දැන් අර ආලාර කාලාමගේ විමුක්තිය මොකද වෙන්නේ? කාලයකදී නැති වෙනවා. උද්දකරාම පුද්දගේ විමුක්තිය කාලයකදී නැති වෙනවා. නමුත් මට හැම වෙච්ච විමුක්තිය එහෙම නැති වෙන්නේ නැහැ. අයමන්තිමා ජාති. මේ තමයි මගේ අවසාන මේ ඉපදීම. නැතිදානි පුනබ්බව. නැවත ඉපදීමක් නැහැ. ඒකෙන් කියනවා නැවත ඉපදීමක් නැහැ කියලා දැනගන්න නම් ඒක තහවුරු වෙන්න එපායි. නැතිදාන පුනබ්බව කියලා කියන්නේ නැවත ඉපදීමක් නැtei කියලා දැනගන්නම් ඉපදීමක් නැහැ කියලා තහවුරු වෙන්න ඕනේ. ඒ තහවුරු වී ඥානයක් තිබෙනවා. ඒකට කියනවා ප්‍රතිවීක්ෂණ ඥාන කියලා. ඒ ප්‍රතිවීක්ෂණ ඥාන තුලින් තමයි තහවුරු වෙන්නේ. ඒ කියන්නේ මේ මෙහෙම එකක් තියෙනවා. අපි මේ මොකක් හරි ලියුමක් ලියාගෙන ගිහිල්ලා අවසානයේ ලියුමක් ගන්නවා. ලේඛනයක්. ඒකට කියනවා අත්තන තියනවා කියලා. අත්තන කියන්නේ ඉස්සෙල්ලා කරන්න තියෙන ඔක්කොම කියලා ලියලා තමයි පස්සේ තමයි අත්තන ගන්න. අත්තන ගහුවම පස්සේ ඒකෙන් කරන්නේ මොකද්ද? ස්ථිර කරනවා. එහෙම නැත්නම් මොකද කරන්නේ? සීල් එකක් ගන්න. යන්න ඒ වගේ අපි ධර්මය අවබෝධ කරගත්තාම ඒ අවබෝධ කරගත්ත ධර්මය මේකයි මගේ හිතේ තියෙන දැන් තත්ත්වය මේකයි කියලා දෙකක් තේරෙනවා. ඉස්සර වෙලාම කරන්නේ මොකද්ද? ධර්මය අවබෝධ කරගන්න.
ඒකට කියනවා නිවන් අවබෝධ කරගන්න. ඊට පස්සේ නිවන් දැකපු හිත තියෙනවනේ. මේ ජීවිතයේට ඊළඟට මොකද වුනේ කියලා ඒක ජීවිතේ ප්‍රතිවේක්ෂා කරනවා. ඒ ඥානීය ප්‍රතිවේක්ෂා කරනවා. ආන්නයකට කියනවා ප්‍රතිවේක්ෂා කරනකොට තමයි තහවුරු වෙන්නේ දැන් මට ආය නැවත ඉපදීමක් නැහැ. මට ආයේ මරණ තැනක්, ජාතියක්, ආය ජරාවටපත් වීමක් එන්නේ නැහැ. මගේ ජීවිතේ මෙතනින් අවසන් මට ආය නැවත උප්පත්ති ආසාවක් නැහැ කියලා තහවුරු වෙන්නේ ඒකට. ඒකට කියනවා ප්‍රතිවේක්ෂා ඥාන. නත්තිදාන පුනබ්බව කියලා කියන්නේ ඒහයි. දැන් බුදුරජාණන් වහන්සේ ආර්ය පරිශ්‍රණය කරන්නේ. ආර්යයන් වහන්සේ නමක් ආර්ය පරිශ්‍රණයක් ආර්ය හොයා යාමක් කරා. හම්බ වුණාද? හම්බ වුණා. තත්සමයන් වික්ක වේතදෝසී ඊළඟට මට මෙන්න මේ විදිහට හිතෙනවා. අධිගතෝ කෝමයායන් ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ දුරණබෝධෝ සන්තෝ පනීතෝ අත කාතක්ඛවචරෝ. මම දැන් ධර්ම අවබෝධය කරගත්තා. මේ ධර්මය හරිම ගැඹීරයි, බලා ගන්නට ලේසි නෑ, අවබෝධ කර ගන්නට ලේසි නෑ. හැබැයි සාන්තයි, ප්‍රණීතයි, තර්ක විතර්ක වලින් අල්ල ගන්නත් බෑ. සන්තෝ පනීතෝ අත්‍යක්ඛාවචරෝ. නිපුණෝ පඬිත වේදිනියෝ බොහෝම සියුම් වූ පිරිසුදු වූ ඥානවන්තයිට පමණක් දැනගත හැකි ධර්මයක්. ඒක මොකද්ද? උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයයි ඒ. උන්වහන්සේ එහෙම හිතන්නේ Taman අවබෝධ කරගත්ත ධර්මය. ඊළඟට උන්වහන්සේ Taman අවබෝධ කරගත්ත ධර්මය ගැන හිතලා ඊළඟට මිනිසු ගැන හිතනවා. ආලයාරාමකෝ පනායම් පජා ආලේ රත ආලේ සමුදිත ආලේ රාමාය කෝපන පජාය ආලේ රතාය ආලේ සමුද්දිතාය සම්මුදිතාය දුද්ද සංවිදන්තානං යද්දං දප්පච්චේතා පටිච්ච සමුප්පාද. මම මේ ටික අවබෝධ කරගත්තා. හැබැයි මේ මිනිසුන්ට මේක අමාරුයි. මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. ඇයි? මිනිස්සු ඇවිල්ලා මේ ආලේ රාමා කියලා කියන්නේ මිනිස්සු මේ පංචකාම සම්පත්තීන්ට ඇලිලා ඒ වගේ තිබෙනා පංචකාම ගුණයේම ඇලිලා බැඳිලා ඒකට ගිජු වෙලා ඒකට ගැට ගැහිලා ඉන්නේ. ඒ වගේ හිතක් තියෙන එක්කෙනෙකුට මේක කියලා දෙනවා කියන එක ඒක ලේසි නෑ. මේ පටිච්ච සමුප්පාදයේ ඒක නිසා හරි අමාරුයි දුෂ්කරයි ඒ අයට. ඔන්න ඔය විදිහට හිතනකොට නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නවා කියන එක සාමාන්‍ය මිනිසෙකුට ලේසි නෑ. උනාට හිතනවා දැන් මම මේ අවබෝධ කරගත්ත දේ අනිත් අයට කියන්න ගියොත් එහෙම මටත් ඒක හරියට හේතුවක් මටත් මහන්සියක් අනිත් අයට ඒක තේරෙන්නේ නෑ. මටත් ඒක මහා තෙහෙට්ටුවක්. මටත් වෙහෙසක්. එහෙම හිතනකොට උන්වහන්සේට මෙහෙම මේ නිකන් ගාතාවක් හිතේ ගිහිලා තියෙනවා මෙහෙම. ඒක තමයි කිච්චේන මේ අදිරතං හලන්දානි ප්‍රකාශිතුම් රාග දෝෂ පරේතේ නායන් ධම්මෝ සුසම්බුදු. උන්වහන්සේට ගාතාවක් නිකන් ඉතින් නිකන් කවි පදයක් වගේ ගාථා පේළි දෙක තුනක් ගිහිලා තියෙනවා. පටිසෝතගාමින් නිපුණං ගම්බීරං දුද්ද සංගණුම් රාගරත්ථාන දක්ඛින්ති සමුක්ඛන්දිනාවටං කිච්චේන මේ අධිගතං හලන්දානි ප්‍රකාශිතු. බොහෝ අමාරුවෙන් දුකසේ බොහෝ මහන්සියෙන් හොයාගත්තා උදේ මේක කියන්න ගියොත් අනේ මොකද කියලා අනේ මේකෙන් කමක් නැහැ. රාග දෝෂ පරිතේ හිතා නායන් ධම්මෝ සුසම්බුදු. මේ කෙලෙසුන්ගෙන් රාග දෝෂ ආදී කෙලෙස්යන්ගෙන් මේ ගහන වෙලා ඇලිලා පිරීලා ඉන්නා වූ හිත්වලට මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. පටිසෝතගාමි නිපුණං ගම්බීරං දුද්ද සංගණ මේ පටිසෝතගාමි මාර්ගයේ යන්නේ හරි අමාරුයි. අනිත් එක මේක ගාම්භීර වූ තේරුම් ගන්නට අමාරු ධර්මයක්. රාගතත්තාන දක්කින්ති රාගෙන් රත් වී හිටින්නා වූ අයට මේක දැක ගන්නට බෑ. සමුක්ඛන්දේනාවටං මෝහයෙන් මුලා වෙච්ච මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතනකොට හොඳට හිතන්න මේ. බුදුරජාණන් වහන්සේ කරුණු කීයක් ගැන හිතුවද?
කරුණු දෙකක් ගැන හිතනවා. එකක් තමයි උන්වහන්සේ අවබෝධ කරගත්ත ගාම්භීර සූක්ෂම ප්‍රණීත සාන්ත ධර්මය. නිර්වාණ ධර්මයේ නිකාම නිකං මෙහෙම හිතනද අපිට මේ ධර්මය අමාරුද ලේසියි? මෙච්චර මේ දේශනා කළා තියෙන්නේ. අපිට ත්‍රිපිටකයක් තියෙනවනේ. අපිට ත්‍රිපිටකයක් තියෙනවා. බුද්ධ ජයන්තිය තියෙනවා. ඊට පස්සේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා. දේශකයෝ හරියට ඉන්නවා. බුදුරජාණන් වහන්සේටත් වඩා අය දන්නවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේට වැරදුනා නම් මේක ආයි ගන්න තරම් දැන් මේ ඉන්නවා. දැන් ත්‍රිපිටකයක් තියෙන එහෙමයි අදින්නේ. නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ත්‍රිපිටකයක් තිබුණාද? පොතක්වත් තිබුණාද? කවුරුවත් මේ බණ කියන්නේ හිටියද? කවුරුවත් නැහැ. අපිට වගේද බුදුරජාණන් වහන්සේ? අපිට අද බෞද්ධයෝ ඉන්නවා. ඉන්ටර්නෙට් එක තියෙනවා. කියන්න කට්ටිය ඉන්නවා. පොත්පත් හරියට ගොඩක් තියෙනවා. පුස්තකාල වල තියෙනවා. භාෂාවල් නොඑක් ඒ වගේ දේශනා කරන්න ඉන්නවා. බුදුරජාණන් වහන්සේට මොකක්වත්ම නැහැ. ත්‍රිපිටකයකුත් ඒ වෙලාවේ තිබ්බේ නැහැ. මොකක්වත්ම නැහැ. උන්වහන්සේ මිනිස්සු ගැන හිතනවා. දැන් වෙනත් ජාතිකයෙකුට වෙනත් ආගමක ඉන්න එක්කෙනෙකුට වෙනත් ඇදහිලියක ඉන්න එක්කෙනෙකුට දිහා බණක් කියන්න ගියාන් පස්සේ අපිට ගොඩාක් හිතන්න වෙනවා. දැන් ශ්‍රී ලාංකික මේ බෞද්ධ පිරිසට බණ කියන්න ගියාන් පස්සේ ලේසියිනේ බුද්ධ දන්නවා. පොඩි කාලේ ඉඳලාම අම්මලා තාත්තලා කියලා දීලා තියෙනවා බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ගාථා ටික දන්නවා. එහෙම හින්දා ටිකක් අර වචන ටිකකින් හරි ඒක ගැඹීර සත්‍යය තේරුනේ නැතත් ඒ ටික හරි නිකන් අල්ලලා දෙන්න පුළුවන් ගැළපිලානේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ පහළ වෙනකොට බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කවුරුවත් දන්නේ නැහැ. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ සංඝං සරණං ගච්ඡාමි කියන්නේ කවුරුවත් දන්නේ නැහැ. අපි දන්නවද? නේද? කවුරුවත් නේද හිතියේ නැහැ. එතකොට උන්වහන්සේ දකින්නේ අර ගම්මානවල එදිනෙදා අර ගොවිපළවල් වලට යන උන්වහන්සේ අර මේ පින්ඩපාත යනකොට ඔය මිනිස්සු වැඩපළවල් කරනකොට ඒ දකින මිනිස්සුනි කුඹුරු කරගෙන ඊට පස්සේ යාග හෝම කරගෙන ඉන්න කට්ටියනේ දකින්නේ. ඉතින් ඒ වගේ පිරිසකට මේක කියන්න ගියොත් එහෙම ඔය මිනිස්සුන්ට තේරෙයිද මේක? ඔය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. හැබැයි ඒකේ අපිත් ඉන්ක්ලූඩ්. ඉතින් මෙහෙම හිතනකොට මිනිස්සු ගැන හිතනවා, අවබෝධ කරගත්ත ධර්මයේ ගැන හිතනවා. ප්‍රණීත වූ ශාන්ත වූ නිර්වාණ ධාතුව ගැන හිතනවා. ඊළඟට මේ මිනිස්සු ගැන හිතනවා. මේ මිනිස්සුන්ට උන්වහන්සේට මේ දෙපැත්ත දානට අවබෝධ කරගත්ත ධර්මයේ දිහා බලනකොට මේ ගමේ රටේ පළාතේ ඉන්න මිනිස්සු ටික කරන වැඩ ටික දැක්කම මේක දැන් දෙපැත්තක්නේ. කොහොමද මේ ශාන්ත වූ ධර්මය මේ මිනිස්සුන්ට කියලා දෙන්නේ? කියලා දෙන්නේ මාධ්‍ය තමන් වහන්සේ කරුණු තුනක් නේද උට අවබෝධ කරගත්ත ධර්මයේ එකක් මිනිස්සු එකක් කොටසක් ඒක සම්බන්ධීකරණ කවුද? තමන් වහන්සේ. උන්වහන්සේ කල්පනා කරගෙන යනකොට හිතෙනවා මේකනම් ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ වය ඔක්කොම කෙලෙසුන්ගෙන් පිරීලා, කෙලෙසුන්ගෙන් බර වෙලා, කෙලෙසුන්ගෙන් ආකුල විවාකුල වෙලා ඉන්නවා. මේ වගේ කෙනෙකුට කොහොමද මේ සාන්ත ධර්මයේ තේරෙන්නේ? දැන් සාමාන්‍ය තේරෙන සමහරවිට ධානයක් කියන්න බෑනේ. ධානය මේ සමහර තරක වලින් ධානය ගන්න යනවා. මමින් අහනවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රථම ධානය ආව කොහොමද ගන්න? ප්‍රථම ධානය ආවොත් කොහොමද? ඒ කියන්නේ කොහොමද ඔක දැනෙන්නේ? ප්‍රථම ධානය ආවම කොහොමද නිකන් ඇස් දෙක පියාගෙන කොහොමද දැන් එයා අර ටිකක් කරුණු ටිකක් දාලා පාංගලියක් වගේ හදාගන්න නියන්නේ අර. දැන් ඒක හදාගන්න දැන් මම කිව්වොත් එහෙම වෙන්නේ මේ විදිහටයි කියලා විතක්ක ਵਿਚාර දැන් ඔක මිනිස්සු දන්නේ මෙහෙමනේ. මොකද්ද මහත්තයා කියන්න බලන්න මේ ප්‍රථම ධානය කියන්නේ මොකක්ද? කියන්න බලන්න ඇත්තටම කියන්න. විතක්ක, විචාර, ප්‍රීති,
සුඛ ඒකාග්‍රතාව. ඔය මොනවද? ධ්‍යාන. ඕවා ධ්‍යාන අංග. ධ්‍යාන කියන්නේ මොකක්ද? කොහොමද මොකටද විතක්කේ? මොකටද විචාරය? මොකටද ප්‍රීතිය? අන්න ඒ වගේ අර දැන් තේරෙනවනේද? ඕක දැන් බණ අහලා හින්දා යන්තම් එහෙම මෙහෙන් ගලපගෙන යන්තම් මේ ගොඩ දාගන්න පුළුවන්. හැබැයි මේවා අහගෙන හිතනවා. මේවා අහගෙන හිතේ නිර්මාණය කරනවා. එහෙම හදාගන්න යනවා සමහර අය. දැන් පොඩි ප්‍රාථමික දේවල්. ඔහොම තියෙද්දී ඒකක්වත් තේරෙන්නේ නැතුව හරියාකාරව කොහොමද මේ ඊටත් වඩා ගැඹීරව සියුම්ව කිඳා බහගෙන ගියාවෝ නිර්වාණ ධාතුවක් කියලාට තේරෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මෙහෙම ඉතිහෙත් මේ බික්කවේ පටිසංචික්කතු මෙන්න මේ විදිහට කරුණ කාරණා හිතාගෙන යනකොට අපොසුක්කතාය චිත්තං නමති මට මේ නිකක් මන්දෝත්සාහ ගතියක් ඇති වුණා කියලා කියනවා. ඒ කියන්නේ උත්සුක භාවය කියන්නේ උද්‍යෝගිමත් භාවය අඩු වුණා කියලා කියනවා. මොකටද? මේ අයට ධර්ම දේශනා කරන්න ගියාන් පස්සේ මෙයාට කොහොමද මේක තේරුම් ගන්න කියලා කියන ධර්ම දේශනාවට හිත නැමෙන්නේ නැහැ. ඒ කියන්නේ අමාරුකම. දැන් තියෙනවානේ මේ ඔය ගණිත ශාස්ත්‍රයේ උගන්වන සයන්ස් එහෙම උගන්වනවානේ. එහෙම උගන්වන්න ගියාන් පස්සේ ඔය ඉන්නවනේ මේ ළමයි ඉන්නවනේ මන්ද බුද්ධික. ඒ වගේ සෙට් එකක් සාමාන්‍ය මන්ද බුද්ධික ළමයි 10 දෙනෙක් විතර දීලා ඒගොල්ලන්ට මොකක්ද අර මේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ තියරිය කියලා දෙන්නේ කියලා කාට හරි බාර දුන්නොත් එහෙම. කොහොමද ඒක කරන්නේ? හිතනවාද පුළුවන්ද බැරිද? මාස 3ක්වත් උත්සාහ කරා. ඒත් බැරි. ඒකත් තමයි මේක. ඒ වගේ ඉතින් උන්වහන්සේට එහෙම හිතනකොට උත්සාහ මේ මිනිස්සු දන්නවනේ මිනිස්සුන්ගේ හිතෙන් පැතුම් කරන දේවල් දකිනකොට උන්වහන්සේට ඒක මේ මන්ද උත්සාහ ගතියක් ඇති වුණා කියලා. ඔන්න ඒ වෙලාවේදී තමයි අතකෝ භික්ඛවේ බ්‍රහ්මනෝ සහම්පතිස්ස මම චේතසා චේතෝ පරිවිතක්ක මඤ්ඤාය ඒතදෝසි. සහම්පති බ්‍රහ්ම රාජයා හරියට මෙහෙට මීටරේ දාගෙන තමයි ඉන්නේ. හේතුව බුදුරජාණන් වහන්සේ බුදු වෙනකල් දෙවි දේවතාවෝ බ්‍රහ්ම රාජවරු බලාගෙන හිටියා. අනිත් කාරණේ තමයි ඔය සාම්පති බ්‍රහ්ම රාජයා ඇවිල්ලා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ස්වාමින් වහන්සේ නම සහක කියලා. ඒ සහක කියන ස්වාමින් වහන්සේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ බොහොම භාවනා කළා. කොහොමද ප්‍රථම ධානය හොඳට වඩා ගත්තා. ප්‍රථම ධානය වඩනකොට ප්‍රථම ධානයේ තිබෙනවා සමහර අයට ප්‍රථම ධානය හරි බ්‍රයිට්. සමහරුන්ට ධානයේ තිබෙනවා වාඩිලා ඔය විනාඩි 2-3ක් ඉන්නකොට තියෙනවා ඊට පස්සේ අපෝ වෙනවා. සමහර අයට තියෙනවා සමහරුන්ට ධානයේ ආවන් පස්සේ ඒ තරම් කලෙලියක් නැහැ. හරි ඩාකි ගතියක් තියෙනවා. නිකන් බ්ලූයි ඩාකි ගතියක් තියෙනවා. ඒ කියන්නේ බ්‍රයිට් නැහැ. සමහර අයට තිබෙනවා ටිකක් අර මේ හොඳට මධ්‍යම ප්‍රමාණයෙන් හොඳට මේ ප්‍රීතිය සැප එහෙම තියෙන ගතියක් තියෙනවා. හොඳටම වැඩුවට පස්සේ ඇයට තියෙනවා හොඳට පිරිච්ච ඉතිරිච්ච හොඳ මහා ආනුභාව සම්පන්න ගතියක්. ඉතින් ඔය හින්දා තමයි ඔය ලාවට වඩනවා ධාන මධ්‍යම මට්ටමට වඩනවා ධාන හොඳට පිරිච්ච මට්ටමට වඩනවා ධාන. ඔය නිසා තමයි ඔය ඒ බ්‍රහ්ම කියන්නේ ධානයේ ඔය මට්ටම් වලට වඩන හින්දා තමයි ඔය
ප්‍රථම ධානයක් හදාගෙන බ්‍රහ්ම ලෝකේ යන්නේ කෙනා ස්ථාන 3කට යන්නේ. ප්‍රථම ධානය එකයි. හැබැයි වඩලා තිබෙන්නේ එක විදිහටයි. ඒ කියන්නේ සමහර අය නිකන් ඔය සතියකට විතර සැරයක් ගිහිල්ලා නිකන් වාඩි වෙලා පොඩි ඩිංගක් ඉතින් වල විනාඩි 5ක් 10ක් එතකොට ටිකක් ඔය එනවා අපෝ වෙලා යනවා. තව එක්කෙනෙක් ඉතින් නිතර වඩනවා. සමහර කෙනෙක් හොඳට වඩනවා. ඒක නිසා බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරোহিতය, මහා බ්‍රහ්මය කියලා ස්ථාන 3ක් තියෙනවා. මේක ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක. තුනම ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක. මේ ප්‍රථම ධ්‍යානයේ බ්‍රහ්ම ලෝකෙට යනකොට ඔය විදිහට තමයි යන්නේ. දැන් අපි ප්ලේන් එකක යනකොට ප්ලේන් එකෙත් තියෙනවනේ ෆස්ට් ක්ලාස් තියෙනවා, බිස්නස් තියෙනවා, අනිත් එක තියෙනවා මොකද්ද ලස්සන නමක් එකට තියෙන්නේ. ඒකට කියන මොකද්ද? ඉකොනොමි කියලා කියනවා. ඉකොනොමි කියනවා. ඉකොනොමි එකේ තියෙන සීට්. එතකොට බිස්නස් එකේ තියෙන්නේ සීට්. ෆස්ට් ක්ලාස් එකේ තියෙන්නේ ඇඳක්. සීට් එක වගේ ඇඳක් තියෙනවා. සෙකන්ඩ් ක්ලාස් එකේ තියෙන්නේ ඇඳක් කරන්න පුළුවන් සීට් එකක්. එහෙමනේ තියෙන්නේ. ඔය වගේ දැන් හැබැයි ඔක්කොම යන්නේ මොකේද? ඔය ක්ලාස් 3ම තියෙන්නේ මොකේද? එක ප්ලේන් එක ඇතුලේ. එක ප්ලේන් එකේ. ඒ වගේ බ්‍රහ්ම ලෝකේ තියෙනවා එක තලයක ඔය වගේ සීට් වර්ග 100ක් තියනවාද? 3ක් තියෙනවා. එතකොට මේ මහා බ්‍රහ්මයා මොන සීට් එකේ ගිහලා තියෙන්නේ? ෆස්ට් ක්ලාස්. ඒක නිසා සාම්පති බ්‍රහ්ම රාජයා ඇවිල්ලා ෆස්ට් ක්ලාස් එකේ. එයා හොඳට ඒ බි ස්වාමීන් වහන්සේ නමක් නේ. හොඳට වඩලා තියෙනවා. ඒක තමයි මහා බ්‍රහ්මයා කියන්නේ සාම්පති බ්‍රහ්මයා. ඔව්. ඒ කියන්නේ පරණ නමනේ. මහා බ්‍රහ්ම කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකයේ නම. සාම්පති බ්‍රහ්ම කියලා කියන්නේ පරණ නම. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේගේ නම. ඔය සාමාන්‍ය දැන් මෙහෙමයි. දැන් අපි මෙහෙම දැම්ම නමක් වෙනස් කරගන්නවා නම් වෙනස් කරගන්න මේ දිව්‍ය ලෝකයට යන්නේ මේ දාපු මේ රෙජිස්ටරේ තමයි. එහෙම තමයි. දැන් ඒක එහෙමයි. දැන් අපි හිතමු මේ දැන් විජේවර්ධන මහත්තයා. දැන් යනවා. විජේවර්ධන මහත්තයා දැන් අපි තුසිත දීලක කෙලින්ම මේ විජේවර්ධන සමාය සන්තුසිත අරව කතා මේ මෙහෙ දැන් කරගන්න එකක් මෙහෙ දාගෙන යන ඒ සහක කියන ස්වාමීන් වහන්සේ සහක කියන හාමුදුරන්ගේ සහක කියන නම තමයි බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලත් පාවිච්චි කරේ. සමහර වෙලාවට කෙනෙකුට තියෙනවා පොඩි ඒ පරණ නම් භාවිතා කරපු නම ඉතින් අර බිම්බිසාර රජතුමාගේ නම වෙනස් කරලා තිබෙනවා. එතන ආවේ මේ ජනවසබ කියන නමෙන්. ඒකටත් හේතුවක් තිබුණා. මිනිස්සු ජනයාට ප්‍රියමනාප වෙච්ච ගතියක් තිබිච්ච හින්දා තමයි ජනවසබ කියන නම හැදිලා තිබෙන්නේ. නැත්තම් අනිත් අයට මෙහෙන් යන නමම තමයි වැටෙන්නේ. ඉතින් ඒකෙන් කල්පනා වෙන්න. ඉතින් මේ සාම්පති බ්‍රහ්ම රාජයා ඔය විදිහට මේ කලබල වුණා. ඇයි? කලබල වුණේ බෝධිසත්වයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ හිත එදම බල හිටියා. මේ දැන් බණ කියන්ට අකමැති ගතියක් වේගෙන යනවා කියලා ඒ සාම්පති බ්‍රහ්ම රාජයාට දැනුණා. ඒ වෙලාවේදී සාම්පති බ්‍රහ්ම රාජයාට හිතෙනවා මේ ලෝකේ විනාශ වෙනවා. නාස්තිපතබෝ ලෝකෝ. මේ ලෝකේ විනාශ වෙන්න යන්නේ දැන්. විනාශතිපතබෝ ලෝකෝ. මේකනම් මේ විනාශයි. අර කියන්නේ අපි දැන් මහා විනාශයක් වෙන්න යන්නේ අපෝ කියලා මෙයා කලබල වුණා. යත්‍රිනාම තථාගතස්ස අරහතු සම්මා සම්බුද්ධා සප්පුස්සුක්කතාය චිත්තං නමති.
ලෞතර බුදුරජාණන් වහන්සේ නමකටත් ධර්ම දේශනා කරන්න බෑ කියලා හිත ඇති වෙන්නේ නැත්නම් උද්‍යෝගයක් ඇති වෙන්නේ නැත්නම් මේක නම් හරියම සෝචනීය දෙයක්. ඉතින් මේ බ්‍රහ්මා සහම්පති සයතාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්ඤතං වා බාහං පසාරේ පසාරිතං වා බාහං සංවේය. ඊළඟට අකුලපුවතක් දිගාරින්නා වගේ දිගාරපුවතක් අකුලන්නා සමාන වේගයකින් මේ දැන් ඒ සාම්පති බ්‍රහ්ම රාජයා එහි අතුරුදහන් වෙලා බ්‍රහ්ම ලෝකේ අන්තර්හිතෝ එහි අතුරුදහන් වෙලා මම පුරතෝ කාතුර හොසි මගේ ඉස්සරහා පහළ වුණා කියලා උන්වහන්සේ සඳහන් කරනවා. දැන් මෙන්න මේ ටික මෙන්න මෙතන තව කාරණයක් කියනවා. මේ බ්‍රහ්ම ලෝකයට ඇති දුර මේකත් කියලා ඉන්නවද නැත්නම් ස්කිප් කරනවද? ඔව්. දැන් ඊට වේගෙන් මේ බ්‍රහ්ම රාජයා මනස ලෝකයට ඇවිල්ලා අතකෝ භික්ඛවේ බ්‍රහ්මා සහම්පති ඒකං සං උත්තරා සංඝං කරිත්වා ඒනාහං තේනංජලෙන් පනාමෙත්වා මං ඒකදෝච. ඇත්තට බ්‍රහ්මයෝ රෙදිය දෙනවද? තියෙනවා. දිව්‍ය සරුනේ බ්‍රහ්ම සරු තියෙනවා. උත්තරා සංඝං ඒකං සංකරිත ඒකං සං උත්තරා සංඝං කරිත්වා. මේ උත්තරා සංඝ උතුරු සළුව එක පැත්තකට දාන තේන අන්දිනින් පනාමෙත් දෙක එකතු කරගෙන මට මෙන්න මෙහෙම කිව්වා. දේශේතු බන්තේ භගවා ධම්මං පාවිතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන සීක්වා. දේශේතු සුගතෝ ධම්මං සුගතයන් වහන්සේ බණ දේශනා කරන සීක්වා. සම්ති සත්තා අපරජාප ජාතික කෙලස් අඩු සත්වයෝ ඉන්නවා. අපරජක්ක ජාතික කෙලස් අඩු සත්වයෝ ඉන්නවා. අසවනතා ධම්මස පරිහායන්. ඒ ඇයිට වෙන්නේ මොකද්ද? බණහන්ට නැති වුණොත් එහෙම නිකන් පිරිහිලා යනවා. භවිසන්ති ධම්මස අඤ්ඤාතාරෝ. අනාගතයේදී ධර්මය අවබෝධ කරගන්නා වූ අය ඇති වෙනවා. ඉදමෝච භික්ඛවේ බ්‍රහ්මා සහම්පති බ්‍රහ්ම රාජයා මේක කියලා ඊට පස්සේ කියනවා ඉදන්වත් අටහපරං හේත දෝෂ. මෙහෙම කියලා තවත් විදිහකට කියනවා. පාතුර හෝසි මගදීසු පුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ අවාපුරේතං අමතස ද්වාරං සුනන්තු ධම්මං විමලේන බුද්ධං. ඊළඟට මේ ඉස්තර කාලේ පාතුර හෝසි මගදීසු පුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ. මේ මගදීසු කියලා කියන්නේ ලංකාවේ නෙවෙයි. තේරුණාද? මේ බ්‍රහ්ම සහම්පති බ්‍රහ්ම රාජයා කියනවා. සහම්පති බ්‍රහ්ම රාජයා තමයි මේ කතාව කියන්නේ. පාතුර හෝසි මගදේශ පුබ්බේ ඉස්සර කාලේ මේ මගධ පුරවරයේ මගධ රාජධානියේ පහළ වුණා මේ ගුරුවරු ධම්මෝ අසුද්ධෝ සමලේ චින්තිතෝ. කෙලස් සිත්තරින් කෙලස් මලින් බැඳුණු සිත්තරින් අසුද්ධ ධර්මයේ කියලා දීපු අය පහළ වුණා. ඒ වගේ ධර්මයක් ආවා. අවාපුරේතං අමතස දාරං සුනන්තු ධම්මං විමලේන බුද්ධං. ඉතින් ඒ වගේ නෙවෙයි. අසුද්ධ ධර්මයක් නෙවෙයි මේක. ඊ타ත්ම පිරිසුදු ධර්මයක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරනසේක්වා දහම් පුරේට දොර විවර කරනසේක්වා මේක අහන අය ඉන්නවා. සීලේ යථා පබ්බත මුද්ධනිච්චිතෝ යථාපි පස්සේ ජනතං සමන්තතෝ. කන්දක් උඩට නැග්ගයන් පස්සේ සීලේ යථා පබ්බත මුද්ධනිච්චිතෝ. යම්කිසි කෙනෙක් කන්දක් උඩට පර්වතයක් උඩට නැග්ගම යථාපි පස්සේ ජනතං සමන්තතෝ. මේ වටපිටාවේ ඉන්න පහත ඉන්න මිනිස්සු හොඳට පේනවා. ඇත්තට හැබෑවට එහෙමද? අර මේ මවුන්ට් වෙලින්ටන්
කන්දට යනවනේ. ඒතර ගිහිල්ලා බලනකොට පල්ලෙහා පේනවනේ අර යන මිනිස්සු වාහන යන හොඳට පේනවනේ. අතූපමන් ධම්මමයන් සුමේධ පාසාද මාරුවේ සමන්ත චක්කු. ආන්නේ ඒ වගේ මම ඒකට උපමා කරනවා මේ සුමේධයන් වහන්සේ අන්න ඒ වගේ මේ ධම්මපාසාදයට නැගලා සමන්ත චක්කු වටපිටා බලන්නා වූ ඇස් තියෙන වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ. ශෝකාව තින්නං ජනත මපේත ශෝකෝ. අවෙක්ඛාසු ජාති ජරා විවද. ඒ කියන්නේ ශෝකාවේ ශෝකයෙන් පීඩිතයිට ඒක නැති කරගන්නට පිට වෙන්න. උත්තේ හිවීර විජිත සංගාම සත්තවාහ අන විවර ලෝකේ දේසසු භගවා ධම්මං අඤ්ඤාතාරු භවිෂති. සතාගතයන් වහන්සේ වීරයන් වහන්සේ නැගිටලා ලෝකයට ධර්ම දේශනා කරන සේක්වා අනාගතයේදී ලෝකයේ ධර්මය අවබෝධ කරගන්නවයි ඉන්නවා කියලා දැන් මේ කතාව කියන්නේ කවුද? සහම්පති බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා කියලා. මේව කිව්වට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේට අර කතාව කිව්වෙ හින්දා කරුණාවක්, දයාවක්, මෛත්‍රියක් ඇති වෙනවා. හොඳයි. ඊළඟට මම මේ ටික කියන්න කලින් මේ ගොඩක් තියෙනවා. මම තව කරුණු ටිකක් කියලා දෙන්නම් මේ පින්තුන්ට මේකේ. ඔය බ්‍රහ්මයාගේ ආරාධනාව බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්නට. ඊළඟට තවත් කාරණයක් මේ පින්තුන්ට මේ අවස්ථාවේදී පොඩි මතක් කිරීමක් කරලා දෙන්න ඕනේ. මේකට පරිබාහිරව මේක දැනගෙන ඉන්න. අපි මේ පින්වතුන් මෙහි ඉඳලා කිලෝමීටර් කීයක් තියෙනවද මේ නෑ මෙහෙට ඕක්ලන්ඩ් සිටි එකට 20 kilometers 13ක් විතර තියෙනවා. කිලෝමීටර් 13ක් විතර. සාමාන්‍ය කොච්චර වෙලාවක් යනවද? 20 minutes විතර. එතකොට මෙහි ඉඳලා වෙලින්ටන් කොච්චරක් තියෙනවද? ඕක්ලන්ඩ් වෙලින්ටන් 800ක් තියෙනවා. 800ට වැඩිම නේද? 900 ඒ වෙන්න ඕනේ. කෝච්චිය යනකොටත් පැය 11කට වැඩි යනවා. ඉතින් මේක අතිරේකයක්. මේක මම කියලා දෙන්නේ මේ කාරණයක් ඉදිරිපත් වෙච්ච නිසා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මනුස්ස ලෝකේ. බණ දේශනා කරන්ට ආරාධනාව එන්නේ බ්‍රහ්ම ලෝකේ. කවුරුත් මිනිස්සෙක් එතන සේනානි ගමේ හිටපු එක්කිනා කවුරු හරි එහෙම නැත්නම් වෙන කවුරුත් ගිහිල්ලා ආරාධනා කරේ නැහැ. මේක බ්‍රහ්මයා මහා බ්‍රහ්මයා තමයි ඇවිල්ලා ආරාධනා කරන්නේ. ඒක ධර්ම ස්වභාවයක්. ගෞරවාන්විතව ආරාධනාවක් තියෙන්න ඕනේ. ඉතින් මේ එක අවස්ථාවකදී මිලිඳු රජතුමා නාගසේන ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ මෙහි ඉඳලා බ්‍රහ්ම ලෝකයට කොච්චර දුරද කියලා. කීව දූරෝ ඊතෝ බ්‍රහ්ම ලෝකෝති. ස්වාමීනි නාගසේනයන් වහන්සේ මනුස්ස ලෝකයේ ඉඳලා බ්‍රහ්ම ලෝකයට කොච්චර දුරයිද? මේ පින්වතුන් හිතන්නේ මෙහි ඉඳලා ඕක්ලන්ඩ් ඔටාහෝ මෙහි පන්සලේ ඉඳලා ශ්‍රී ලංකාරාමේ ඉඳලා මේ ඕක්ලන්ඩ් සිටි එකට යන්න බලාගන්න එක ඊළඟට හැමිල්ටන් යන්න දුර බලාගන්න එක සහ මම නම් විශේෂයෙන් දැනගන්න ඕනේ වෙලින්ටන් වලට යන්න දුර. ඉතින් මේකද මේකත් වටිනවා. බ්‍රහ්ම ලෝකයට යන කතාව මේ දුර දැන ගැනීම වටිනවාද? ඒ වටිනවයි කියලා නිකන් දැනගන්න එක හොඳයි කියලා එහෙම හිතනවා නම් අපි ඒක යන්න නැත්තම් ස්කිප් කරමු. ඈ? ඒක දැනගන්න ඕනේ. අසක මාත්‍ය මොකද කියන්නේ? ඈ? අනවශ්‍යයි කියලා කියනවා. අසෝක මහත්තයා අනවශ්‍යයි කියලා කියන්නේ හිත යන්නේ නැහැ. ඒක නිසා
මේ අනිත් අය කවුද කැමති කට්ටිය? යන්න කියන එක නෙවෙයි. මේ කියන්නේ මෙහෙමයි. මේ බ්‍රහ්ම ලෝකයට දුර කියලා දෙන්නේ ඒ යන්න කියන එක නෙවෙයි. මේ වරදවා තේරුම් ගන්න එපා. මේක ධර්ම කාරණයක් තේරුම් ගැනීමටයි මේ කියලා දෙන්නේ. දැන් ආපු විදිහ කියලා දෙනවනේ. අහුම්කම් දෙන්න. ආපු විදිහ කියලා දැන් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයා කොහොමද ආවේ? දිගාරපු අත හකුලව ගන්නා වේගයකින් හකුලවගත්ත අත දිගාරන තරම් වේගයකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ තමයි මේ ටයිම් එක. දැන් අපි කියන්නේ 5 minutes කියලානේ කියන්නේ. අපි කියන්නේ මේ 25 minutes 5 minutes කොහොමද දැන් කිලෝමීටර් එක ටයිමින් තියන්නේ. දැන් ඒ කාලේ දැන් යම් කිසි විදිහකින්වත් එහෙ කියලා දෙවන නම් ඒ මෙහෙම මෙච්චරයි කියලා ඒක ටිකක් ප්‍රශ්නයක් නේ. දැන් 60 පාවිච්චි කරා දැන් කිලෝමීටර්ස් නියන්නේ. නේද? දැන් යොදුන් තිබුණා, ගව් තිබුණා, 60 තිබුණා දැන් කිලෝමීටර්. තව ඉස්සරහදී මොන වෙයිද දන්නේ නැහැ. දැන් හැබැයි නමුත් කිලෝමීටර් වලින් හරි කොහොම හරි එන ගාන කියලා දුන්නේ අතේ අත දිග හරින තරම් වේගයකින් නැත්නම් දිග අත හකුලවා ගන්න තරම් වේගයකින්. ඉතින් මේක දැනගෙන තියාගන්න. ඉතින් මේ රජ්ජුරුවන්ටත් ඕන හින්දානේ ඒක දැනගන්න ඒක දැනගත යුතුයිනේ. කොච්චර දුර ඉඳලාද ආවේ කියලා. ඒක නිසා මේක වටිනවා. බුදුරජාණන් වහන්සේ ලෝකවිදූනේ ලෝකේ දැනගත්තා. ඉතින් මේ කාරණය නාගසේන ස්වාමීන් වහන්සේගෙන් ඇහුවන් පස්සේ කොච්චර දුරද ස්වාමීනි මෙහි ඉඳලා බ්‍රහ්ම ලෝකයට කිව්වන් පස්සේ දූරෝකෝ මහරජිතෝ බ්‍රහ්ම ලෝකෝ. මහරජ මෙහි ඉඳලා බ්‍රහ්ම ලෝකයට දුර කූටාගාර මත්තා සිලා. කූටාගාර මත්තා සිලා. මේක මතක තියාගන්න. කූටාගාරයක් තරම් කූටාගාරයක් ප්‍රමාණ ශිලා කියන්නේ පර්වතයක්. කියන්නේ පර්වතයක් හන්දක්. මේ ඒක ඇවිල්ලා ඒ කාලේට තිබිච්ච මේ අපි කියන්නේ කුළු ගෙයක් තරම් මහා ගල් ගෙඩියක් කියන එකනේ කූටාගාර මත්තා ශිලා. තම්හා පතිතා එහිඳලා අතාරිනවා. තම්හා කියලා කියන්නේ එහි සිට පතිතා අතාරිනවා. ඊළඟට තම්හා පතිතා අහෝරත්තේන. අහෝරත්ත කියලා කියන්නේ එක දවසක්. පාලි භාෂාව අපිට උගන්වපු ස්වාමීන් වහන්සේලාට පින් සිද්ධ වේවා. අහෝරත්තේන කියලා කියන්නේ එක දවසකින් දවල් කාලයයි රාත්‍රී කාලයයි කියන අහෝරත්ත කියලා කියන්නේ. දිවා කාලයයි රාත්‍රී කාලයයි දෙකම එකට වුණාම පස්සේ මොකද කියන්නේ? අන්න ඒකට තමයි අහෝරත්ත කියලා කියන්නේ. මේ දවස කියන එක නෙවෙයි. දවස කියන එක කියලා තියෙන්නේ අනිත් විදිහකට. රෑදාවාලයකින් කියන එක. එනවා මේ මෙච්චර ප්‍රමාණයක් වෙනවා. යොදුන් කීයක් වෙනවද? යොදුන් කීයක් වෙනවද? යොදුන් 48000ක් වෙනවා. මේ පර්වතය මේ ගල් කුළුව මේක තමයි පර්වතේ. මේ ගල් කුල එහෙන් අතහැරියන් පස්සේ බ්‍රහ්ම ලෝකෙන් කොච්චරක් එනවද පල්ලෙහාට?
දවසකට යොදුන් 48000ක් එනවා. යොදුන් 48000 එක දවසකට එනවා. එතකොට දවසකට යොදුන් 48000 ගානේ මාස 4ක් එනවා. හිතලා බලන්න චතුර්ථ මාසයේ කාටද ගණන් පුළුවන්? කවුද මැත්ස් කරපු කෙනෙක් කියන මේක? කවුරුවත්ම නැද්ද? දෙන්නෙක් ඉන්නවා. අකවුන්ට්ස් කරන කවුද? හරි. යොදුන් 48000යි. යොදුන් 48000 වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 120න්. කියන්නේ මාස 30 හතරක් නෙනවනේ. එතකොට 120 ඒවා 48000ක් වෙන්න ඕනේ. 120 ඒවා 48000ක් වෙන්න ඕනේ. කීයක් වේද? මේ ගලේ ප්‍රමාණය මේ කූටාගාර මත්තස්සලා ඒක ඇත්තට කොච්චර බර වුණත් කිලෝ එකයිද නැත්නම් කිලෝ ටොන් එකයිද ටොන් ලක්ෂයයිද ඒක ප්‍රශ්නයක් නෑ. එනවා ඒක ඒ කෑල්ල එන්නේ වේගයේ දවසකට එනවා යොදුන් 48000. ඈ 57 ලක්ෂ වැඩි වෙන්න ඕනේ. යොදුන් ඔව් 57 ලක්ෂ හරි. අපි මෙහෙම සරලව කියමු. මේකයි මගේ ගාන නෙමෙයි මම මේ කැලලකින් ගහපු එක. ඔව් ඒක තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. දැන් මාස 4කට මෙච්චර ප්‍රමාණයක් එනවා. එතකොට මේ යොදුනක් කියලා කියන්නේ 60ක්ම සාමාන්‍යයෙන් 16ක් කියලා කියනවා. 16ට අඩුයි කියලා කියනවා කිලෝමීටර නම් 8ක් සහ 9ක් විතර කියලා කියනවා. පොඩි පොඩි එහෙට මෙහෙට ඒක හරියටම ඇකියුරේට් එහෙම කරලා නැහැ. නමුත් කිලෝමීටර් 16 කියන්නේ සතපුන් 16ක් කියන පිළිගැනීම තියෙනවා. එතකොට මේ සතපුන් 16 ඒවා සතපුන් 16 ඒවා 48000. මාස 4කින් එතකොට මෙහෙට එනවා. මිලියන් 92ක් සතපුන් මිලියන් 92. ඔන්න ඔච්චරක්. දැන් බලන්න එහෙ ඉඳලා ඒතර දුර ප්‍රමාණයකින් ආපු කෙනෙක් එහෙන් නැති වුණා මෙහෙ පහත් වුණා. මේක ඒකට කියන්නේ මෙහෙමයි. අපේ කරුණු දෙකක් කියනවා. මේ සූත්‍රය ඉවර නැහැ. ඒක ඉස්සරහට කන්ටිනියු වෙනවා. ඒ සහම්පති බ්‍රහ්මරාජයා ආපු පැත්තේ දුර තමයි ඔය කිව්වේ. මාස 4කින් කල් කුල්ලක් එනවා මෙහෙට. ඔය එන වේගය තමයි කියලා තියෙන්නේ. සටහන් කරන් තියාගන්න ගෙදරට ගිහිල්ලා හිමීට බලන්න නිකන් දැනගෙන තියාගන්න. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඔකත් එක්ක තමයි සාම්පති මෙහි ඕක්ලන්ඩ් සමහර ගෙවල් වලට එනවායි කියලා කියනවා. ඇවිල්ලත් තියෙනවලු. ඕස්ට්‍රේලියාවේ සමහරු ගෙවල් වලට යනවා. ඉතින් හැබැයි ඉතින් තරකයක් නැහැ. ඉතින් එහෙම මෙච්චර වේගෙන් අර එන්න පුළුවන් නම් මොකද්ද තේනානි ගමට එන්න මොකද්ද එහෙට එන්න පුළුවන් නම් මෙහෙට එන්න බැරි මොකද්ද කියලා එහෙම අහන්නත් බැරි කමකුත් නැහැ. හැබැයි සාම්පති බ්‍රහ්ම රාජ්‍යය හරි ෆාස්ට් වේගෙන් යනවා. ඊළඟට ඔය ගල් කුලක් දවසකට
යොදුන් 48000ක වේගකින් එනවා 48000ක් එනවා. ඒ වගේ 48000 ඒවා 120ක් වෙනකොට ඒ ගල් කුල පොළොවට එනවා. ওই විදිහට තමයි උන්වහන්සේ ඒක කියලා තියෙන්නේ. රහතන් වහන්සේලා බොරු කියන්නේ නැහැ. මොනවද දිනන්නද බොරු කියන්නේ? ඔව් රජතුමා ඇත්තට මේ යොදුන් කතාව කියලා තියෙන්නේ රජුරු ඒ කාලේ භාවිතා කරලා තියෙන යොදුන්. දැන් අද කියනවා නම් එක්ක 60ක්ම නැත්තම් කිලෝමීටර. අනිත් කාරණේ තමයි එක අවස්ථාවකදී ගියවතාවේ අපි කියපු සූත්‍රය මොකද්ද? ගියවතාවේ මම සූත්‍ර දේශනාවක් කියලා දුන්නා. අර මම මතකද කියලා දුන්නා අර ඔව් ශන සම්පස්සේ අනිත් එක තමයි මතකද කියලා දුන්නා මේ බිම්බිසාර රජතුමා හැම වෙන්න ආවා මේ ඒ පළාතේ පිරිසක් කියලා දුන්නා නේද? බිම්බිසාර රජතුමා සාම්ප්‍රායික මේ කියන්නේ මේ ජීවිතයට අදාළ දියුණුව ගැන කියලා දුන්නා. ඊට පස්සේ කිව්වා බුදුරජාණන් වහන්සේ ඉන්නවා අහවල් තැන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් සම්ප්‍රායික දියුණුවට බණ අහගන්න කියලා කිව්වනේ. එහෙම කිව්ව නේද? එතකොට මේ කිව්ව නේද ස්වාමින් වහන්සේ නමක් මේ උපස්ථානෙට හිටියා. බුදුරජාණන් වහන්සේ එතකොට හිටියේ රාජගිරි විජ්ජකූටි හිටියේ. විජ්ජකූටි එන්නකොට මේ මිනිස්සු ටික 20000ක් දෙනා ඒ මිනිස්සු බිම්බිසාර රජතුමා මුණ ගැහිලා අර ගියා විජ්ජකූටියට. එතකොට මේ විජ්ජකූටේ එතකොට හිටිය උපස්ථානයේ ස්වාමීන් වහන්සේ නම. සාගතහම්බු. ඒ හාමුදුරුවෝ ඒ ස්වාමීන් වහන්සේට ආරාධනා කරා. ස්වාමීන් වහන්සේ අපිට බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන කියලා. ඒ මුණ ගැහෙන්න ඕන කියලා කිව්වම ඒ ස්වාමීන් වහන්සේ මොකද කරේ? ආරාධනාව බාරගත්තේ ඉස්සරහා දොරපඩියේ ඉඳගෙන. ඒ මිනිස්සු ඇවිල්ලා ආරාධනාවල බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕනේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ නෙවෙයි ඉතිය අර ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේදීම ඒ ස්වාමීන් වහන්සේ මොකද කරේ? ඒ වෙලාවෙම ඒ ස්වාමීන් වහන්සේ සාගත ස්වාමීන් වහන්සේ ඒ එක්කම ඒ පඩිය ගාවම යටට ගියා. පඩියේ ඒ උන්වහන්සේට ආරාධනා කරනකොට එතන ඉස්සරහා දොර ගාවම මේ යටට ගියා. යටට ගිහිල්ලා ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන පඩියෙන් උඩට ආවා. එදින් ඕක දැක්ක මිනිස්සු. මෙතනින් ගිරිලා ගිහිල්ලා අතනින් උඩට ආවා. එහෙම දැක්කම පස්සේ මේ මිනිස්සුන්ට හරිය ප්‍රසාදයක් ඇති වුණා. ඒ හාමුදුරුවෝ ගැන. ඉතින් මිනිස්සුන්ට පුදුමයි මේ මිනිස්සු ඒ සාමාන්‍ය මැජික් එහෙම බලන්න කැමති කට්ටියනේ. එහෙ මිනිස්සුත් හරියට ආසයි තුන. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මේ පිරිසක් ඇවිල්ලා ඉන්නවා හමු වෙන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තනක් ලැහැත්ති කරන්න කියලා කිව්වා. ඒ වෙලාවේ ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ආරාධනාව අරගෙන මතක් කරලා ඊට පස්සේ උන්වහන්සේගේ වැඩ ඉන්න තැන විහාරේ ඒ පඩිය ගාව එහෙම ගිලී ගියා යටට ගිහිල්ලා ආයෙත් එතනින් උඩට ආවා. අර යට ගිය තැන. ඉතින් ඒක දැක්කම පස්සේ මිනිස්සුන්ට හරියට පුදුම විදිහේ මේ ඇති වුණා සතුටක්. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ගැන වැඩි සැකීමක් නැහැ මිනිස්සු. හේතුව ඊට වඩා තියෙනවනේ මහා ආශ්චර්ය දෙයක්. ඉතින් මර හාමුදුරන්ට පැහැදිලි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ හාමුදුරන්ට කිව්වා මේ මිනිස්සු ටික
පැහැදිලා ඉන්නේ ඔබ කෙරෙහි. ඒක නිසා තව ඉර්ධි ටිකක් පාන්න කියලා. තව ඉර්ධි ප්‍රාතිහාර්ය ටිකක් දක්වන්න. ඊට පස්සේ උන්වහන්සේ මොකද කරේ? ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වා වර්ග 6ක්. එකක් තමයි අහසේ සක්මන් කරා, ඉඳගෙන හිටියා, සැතපෙලා, ඊට පස්සේ 7ක් දක්වා. සක්මන් කරා, හිටගෙන හිටියා, ඉඳගෙන හිටියා, සැතපීමේ ඉරියව්ව, ඊට පස්සේ ගින්නක් දැක්කුවා. ඒ කියලා දුන්නා නේද? ගින්දරක් දැක්කුවා, දුම යවුවා. ඊට පස්සේ සම්පූර්ණ වහගෙන හිටියා මේ බ්‍රහ්ම ලෝකයේ දක්වා. ඒ වගේ ගොඩක් විශේෂ 7ක් දැක්වුවා. ඒක දක්වලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳා. මිනිස්සු ඉස්සරහ පිට. ඒ වෙලාවේ මිනිස්සු තේරුම් ගත්තා මේ බුදුරජාණන් වහන්සේගේ ගෝලී. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ප්‍රස්තාවන මේ මෙච්චර බලවත් ආනුභාව සම්පන්න කෙනෙකුගේ ගුරු ස්වාමීන් තමයි තථාගතයන් වහන්සේ කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ තමයි මිනිස්සු හිත පැහැදුනේ බුදුරජාණන් වහන්සේ කියලා. මේ කාරණා දෙක තුන කියන්න හේතුව අර සූත්‍ර අරිය පරිවර්තන සූත්‍රයේ බ්‍රහ්ම ලෝකේ කතාවක් තිබුණානේ. බ්‍රහ්මයා ආපු. එතකොට බ්‍රහ්ම ලෝකේ සම්බන්ධය. ඒක නිසා ඊට පස්සේ බ්‍රහ්ම ලෝකයට දුර කොච්චරද කියලා දැන් මේ ප්‍රශ්නයක් ආන. ওই විදිහට තමයි ඔය දක්වලා තියෙන්නේ. ඊටත් පල්ලෙහා තමයි ඔය මේ යාබද තමයි මේ ඊටත් පල්ලෙහා මනුස්ස ලෝකයට යාබද තමයි තියෙන්නේ දිව්‍ය ලෝක චාතුර් මහරජික දිව්‍ය ලෝක එහෙම තියෙනවා. ඉතින් අර සමහර වෘක්ෂ දේවතාවෝ හිටන් ඉන්නවා බොහෝම පල්ලෙහා අපේ ළඟ. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඔය උඩ පැත්තට හැල්ලා ගල් එහෙම ගහන්න ඕනේ නැහැ. ඒ විමාන වල වදින්න පුළුවන්. හොඳ නෑනේ. ඉතින් මේ යාබද අර බ්‍රහ්ම ලෝකයේ දුර ප්‍රමාණය තමයි ඔය තියෙන්නේ. තවත් ඔය සාමාන්‍ය බ්‍රහ්ම ලෝකේ තව ඉහට යන්න තව බ්‍රහ්ම ලෝක අවමය ඔය තව දුරට යනවා. ඊළඟට එහෙම කියලා අපි මේ අනිත් කාරණේ තමයි අපේ හිතේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කයට යටත් වෙච්ච හිත තියෙන එක්කෙනා, හිතට යටත් වෙච්ච කය තියෙන එක්කෙනා. මේක තේරුම් ගන්න. කයට යටත් වෙච්ච හිත තියෙන කෙනා, හිතට යටත් වෙච්ච කය තියෙන කෙනා. අනිත් විදිය තමයි කයට යට වෙච්ච හිත, හිතට යට කරගත්ත කය. දැන් ඔය මිනිස්සු නැගිටිනවනේ. හිමීට පිටියක් අල්ලගෙන ඉලා කියනවා නේද? අම්මෝ අයියෝ කියලා කියනවා නේද? ඒ මොකද්ද? කයට යට වෙච්ච හිත. ඒ සද්ද තමයි. කයට යට වෙච්ච හිතක තියෙන සද්ද තමයි. අප්පෝ කියලාගෙන තියෙන්නේ. එතකොට සමහරලාට කකුල ගලක හැප්පෙනවා. ඊට පස්සේ කෑ ගහනවා. එතකොට තියෙන්නේ මොකද්ද? කයට යට වෙච්ච හිත. තව එකක් තියෙනවා. දැන් අපි බණ දේශනා කරනවා. බණ දේශනා කරනකොට හොඳට දාන එහෙම ආහාර පාන අරගෙන ඇවිල්ලා දැන් ඔන්න මේ බර වෙලා ඇල්ල වෙලා අර පරණ බොඩි ගැලවිච්ච ලොරි තියෙන ඒ වගේ එක පැත්තකට ඇල වෙලා සයිඩ් වෙලා ඒ වගේ වෙලා ඉන්නවා. දැන් ඕක ඔය මේ පින්වතුන්ට පේන්නේ නැහැ. මට පේන්නේ. ඔය සාමාන්‍ය තේරුම් ගන්න සරලේ උදාහරණයක් කිව්වේ. එහෙම වෙන්නේ. එහෙම බොඩි එක ඒ විදිහට පීඩනේ ශරීරය ඒ බෙල්ල ඒ විදිහට වැටෙන්නේ මොන හින්දාද? කයට යට වෙච්ච හිත නිසා. නේද? කය
කයට ඇතුළත හිතනේ. ඒ කියන්නේ කයට කියන්නේ ඒ කියන්නේ ඔව් කයේ බරනේ කෑම කාලනේ. දැන් සමහර වෙලාවට තියෙනවා අපි ඔන්න කියනවා කය කෙලින් තබා ගන්න ඍජුව ඉන්න ඔන්න කියලා කියපු ගමන්ම අර ඈලි මෑලි ගන්න කෙලින්ම හරියට මේ ඉන්නවා මේ විදිහට. එතකොට හිතට යට වෙච්ච කය මේ සරලයි ඊට පස්සේ දැන් ඔන්න වාඩි වෙලා ඉන්නවා. දැන් වාඩි වෙලා ඉන්නකොට මේ මේ හැල්ලීමක් නැතුව කිසිම හැලහැප්පීමක් නැතුව එක ආසනයකටලා ඉන්න ඒ කය ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔන්න නැගිටිනවා. නැගිටලා අර නිශ්චලව හිතපු තිබිච්ච කය දැන් මෙන්න ඇදීගෙන යනවා. ඇදීගෙන ගිහිල්ලා මේ දොර එහෙම අරගෙන හරි යනවා. දැන් තියෙන මොකද්ද? හිතට යට වෙච්ච කය. හිතට යට වෙච්ච කය. ඔය විදිහට තියෙනවා දැන් මිනිස්සෙක් වේගයේ ඔය විදිහට දැන් මේ කය ඇවිල්ලා අපි හිතමු කයේ කොච්චර විතර බරක් තියෙනවද? කිලෝ 50 60 ඇවරේජ් නේ. අපි දාමු between 50 and 70 දාමු. ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවනේ. ආයෙ නැත්තම් ඕකේ ප්‍රශ්නයක් වෙයි අපි ඉන්ක්ලූඩ් කරේ නෑ අර එහෙමයි කියලා. එතකොට between 50 and 70 දැන් ඔක්කොම ටික දැන් මේ හැම කෙනාගේම මේ ශරීරයක අපි හිතුවොත් එහෙම 60 වගේ තියෙනයි කියලා. දැන් කෙනෙකුට පුළුවන්ද තමන්ගේ කිලෝ 60ක් උසන්න පුළුවන්? බරට සමාන බරක්. බරට සමාන බරක්. බෑනේ. 3/4 පුළුවන් නේ? පුළුවන්. 30 පුළුවන්. 30 පුළුවන්. 30-40 සාමාන්‍ය පුළුවන්. පුළුවන් නේ. තමන් හිතනවා ගෙනියන්න බැරි වුණාට පුළුවන් කියලා. උසන්න පුළුවන්. ගෙනියන්න යකමාරන්න පුළුවන්. එතකොට අර මේ බරක් ඔසවන්නේ බරවක් ඔසවනකොට ඒ බර ඇවිල්ලා ඒ බර පාලනය වෙන්නේ අපේ හිතින්. අපේ හිතින් නේද පාලනය වෙන්නේ. අපි බර ඔසවනවා කියලා කියන්නේ මේ ග්‍රැවිටි එකට විරුද්ධව අපි සයන්ටිෆික් කතා කරොත් නිකන් මේ ඒවත් දාන්න එපා නේද? එහෙම කතා කරොත් එහෙනම් ග්‍රැවිටි එකට විරුද්ධව ඉස්සුවොත් එහෙම අපි ඒ ටික ඔසවන්නේ හිතින්නේ. හිතින්නේ. එතකොට එතනදී ඒ කිලෝ ශරීරයයි ප්ලස් අර කිලෝ 60යි හරි 50 හරි. එතකොට අපි හිතමු කිලෝ 60යි අරකින් 40යි දැම්මොත් එහෙම කිලෝ 100ක් නේද? මේ ශරීරයත් කෙලින් තබාගෙන අර ටිකත් එසුවන් පස්සේ ඒ කිලෝ 100ම යටත් වෙලා ඒ වෙලාවට පවතින්නේ මොකට යටත් වෙන්නේ? හිතට යටත් වෙච්ච කය සහ හිතට යටත් වෙච්ච බර. තේරෙනවද? එතකොට මේකේ තියෙනවා වැඩ කටයුතු දෙකක්. එකක් තමයි සමහර වෙලාවට අපේ කය හිතට යටයි, සමහර වෙලාවට අපේ කය කයට යටයි. ඒ කියන්නේ දැන් කයට යටත් වෙච්ච හිත, හිතට යටත් වෙච්ච කය. දැන් මේ සාමාන්‍යයෙන් මිනිස්සෙකුට දුවන්න කිව්වොත් වේගෙන් දුවන්න කිව්වොත් ඒ මිනිස්සයා අර මේක හරියට පද්දාගෙන කොහොම හරි වේගෙන් දුවනවා. ඒ වේගෙන් දුවනකොට එයා යන්නේ එයාගේ ශරීරයේ වේගය නිෂ්පාදනය වෙන්නේ කයෙන්ද හිතෙන් ගහලා දෙනවා. ඒ වෙලාවට තියෙන්නේ හිතට යටත් වෙච්ච කය. නැත්නම් හිතට යටත් වෙච්ච කය. මිනිස්සේ ගිහිල්ලා උඩ පයින්නවා. උඩ පයින්නකොට මේ එතකොට වෙන්නේ මොකද්ද? හිතට යටත් වෙච්ච කය. එතකොට මේ බර කියන එක අපිට ওই විදිහට හිතට යටත් කරගෙන එක්තරා සීමාන්විතයක පවත්වන්න පුළුවන්. එක්තරා සීමාන්විතයක
පවත්වන්න පුළුවන් හිතට යටත් කරලා. ඒ එක විදිහක්. තව විදිහක් තියෙනවා හිතට යටත් කරන. දැන් මේ කෙලෙස් හිතින්නේ මේ කරන්නේ. කෙලෙස් හිතින් මේ හිත නියුට්‍රල් කරනවා. මේ හිත හොඳට නියුට්‍රල් කරනවා. හොඳට භාවනා කරලා නීවරණ ධර්ම අයින් කරලා හොඳට පිරිසුදු කරලා හොඳට සමාධිගත කරනවා. සමාධිගත කරලා ඇතුලෙන් ඇතිවෙනා වූ ස්වභාවයකින්, චිත්ත ශක්තියකින්, චිත්ත වේගයකින් අපි මේ කය මේ ඊට වඩා සූක්ෂම විදිහට හිතට යට කරනවා. මේක සූක්ෂම විදිහට හිතට යට කරනවා. හිතට යට කරලා ආන්නේ ඒ විදිහට තමයි මේක හිත මෙහෙට ගෙනියන්නේ. එතකොට මේක ඕලාරික මට්ටමින් ගත්තොත් එහෙම ওই විදිහට දුවන පයින් එකේ නේද? දුවන්න පුළුවන්, පයින්න පුළුවන්. එතකොටත් හිතට යටයි. හැබැයි ඊට වඩා සාර්ථක වේගින් හිතට යටත් කරගන්නේ කොහොමද? හොඳට භාවනා කරලා චිත්ත ඒකාග්‍රතාවේ තර කරලා ඒ අනුව තමයි මේ කරන්නේ. එතකොට අර ස්වාමීන් වහන්සේ කරේ මොකක්ද? උන්වහන්සේ හිතට යටත් කරගත්ත ඇඟක් තමයි අතන ගිලෙව්වේ, අතනින් මතු කරගන්නේ. එතනින් ගිලිලා ගිහිල්ලා මෙතනින් මතු වෙනවා. බ්‍රහ්ම ලෝකයේට ඒක නිසා බ්‍රහ්ම ලෝකයට යන දුර කොච්චරද? බලන්න එච්චර ප්‍රමාණයක් දුර ආවන අත දිගාරින ප්‍රමාණය අපි මේවා ලොකුයිනේ අපිට මේ වගේ දුර ප්‍රමාණ කිලෝමීටර් යොදුන් හරි දුරයි අපේ මට්ටමට කරගන්නත් බෑ යන්න බෑනේ නේද? අපි මාස 4කින් නෙවෙයි අවුරුදු 2කින්වත් අපි තියාගන්න පුළුවන්. තියාගන්න බෑනේ. ඉතින් අපිට ය아가න්නත් බෑ. අපිට කරගන්නත් බෑ. එතකොට ඒ තරම් හයි ඇති හිතක් අපිට හදාගන්නත් එක එක්කිනාගේ මට්ටමට අමාරු වෙනවා පුළුවන්. ඔක්කොටම නෙවෙයි. එතකොට එහෙම වුණාන් පස්සේ අපිට දැන් මේක කියාගෙන යනකොට ලැජ්ජාවක් ඇති නොවි තියෙන්නේ නැහැ. ඒකත් හිමීට එනවා. එහෙම නේ. එතකොට මේකෙන් පොන කොට බෙද ගන්නත් ඕනේ. මේවා රෙකෝඩ් වෙන එක නවත්තන්නත් බෑ. ඉතින් මේ ඔක්කොම ටික ගත්තාන් පස්සේ බේරෙන්නත් මොකක් හරි වාක්‍යයක් සරලපයි හදා ගන්නත් ඕනේ. ඒකත් හදා ගන්න එපා. කොහොමද හදන්නේ වාක්‍යය? කොහොමද හදන්නේ? අපිට ඌව වැඩක් නැහැ. අපිට ඕනේ සසර දුකින් මිදෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනා කරලා කොහොම හරි මේකෙන් ගැලවිලා යන්න මාර්ගයක් තියෙනවා නම් හොඳයි කියලා අපි ලස්සන වාක්‍යයක් හදාගෙන ඕකෙන් අහකට යන්න ඕනේ. ඕක තමයි හොඳ ක්‍රමය. ඇයි හැම වෙලාවෙම අපිට බැරි දෙයට ලස්සන වාක්‍ය අපි හදා ගන්නවා. දුරත් අනවශ්‍යයි. ඒක අරක පේන්නේ නැහැනේ. අරක පේන්නේ නැහැ. තරකේකුත් නැහැ, පේන්නේත් නැහැ. අපිට මට ඕනන්නේ ඔහේ මේ යන්න නෙවෙයි. මට යන්න ඕනන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. එහෙම මේක අහගෙන ඉන්න අයත් එහෙම කරන්නේ. ඉතින් මෙහෙම බුදුරජාණන් දේශනා කරන්නේ ලෝකයේ ඉන්නකොට ලෝකයේ තිබෙන්නේ මෙතන අතන දුර වේග ඒව තියෙනවා. අගේ කරන එක නෙවෙයි. ඒවා තියෙනවා. ඒවා නැති කරන්න බෑ. දැන් වෙලින්ටන් වලට ඔය 900 ගාන කිලෝමීටර් ඔක තියෙනවා. ඔක නැති කරන්න බෑ. මම ඔච්චරයි වේගෙන් හරි ඉමීට හරි බස් එකේ හරි ප්ලේන් එකේ යන්න ඕනේ. නේද? ඕක නැති කරන්න බෑ. ඕක මට අර වාක්‍යයෙන් ඕක බේරන්න බෑ. ඉතින් මේ දිව්‍ය ලෝකයේ දිව්‍යාව, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මියාව, මේ සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේලා මේ කියන මොගලන් ස්වාමීන් වහන්සේ, කාශ්‍යප ස්වාමීන් වහන්සේ වැඩම කරා බුදුරජාණන් වහන්සේ වැඩියා, තවත් ස්වාමීන් වහන්සේලා වැඩියා. ඒ වගේ දිව්‍ය ලෝක ගන්න දෙන්න තිබුණා. පිටතක් වල ඉඳලා මෙහෙට ආවා, මෙහි ඉඳලා එහෙ ගියා. ඉතින් ඒවා තියෙනවා. ඒක ඇවිල්ලා මේ යුනිවර්ස් එකේ එහෙට මෙහෙට ට්‍රැවල් කර
වින්දනය කරන්න නෙවෙයි. ඒ යන්නේ මොකක් හරි කාරණයකටයි. සත්‍යෝ ඉන්නවා නම් ඒ ඇයට බණ දේශනා කිරීම වශයෙන් ඒ ඇයට පිහිටක් වීමට තමයි යන්නේ. ඒක නිසා ඒක සිද්ධ වෙච්ච විදිය ටිකක් තේරුම් ගැනීමට තමයි මේක මම අතිරේකයක් හැටියට කියන්නේ. හොඳයි, පෙරුවක් සරණයි.